දෙනාටම තෙරුවන් සරණයි. අද 2021 ජූලි මාසෙ 30 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට ආරම්භ වන යමක ප්‍රකරණ ධර්ම ක්‍රාන්තිය ඇතුලින් අසුරින් සිදු කරන සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අද පළමුවෙන්ම අපි පුරුදු පරිදි තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. මම ෂෙයා කරන්නම් ස්ක්‍රීන් එකත්. ස්ක්‍රීන් එක පේනවා නේද? පේනවා. හොඳයි, අපි මේ දවස්වල කරගෙන යන්නේ කන්ද යමකේ උප්පාද නිරෝධ වාරය. ඇත්තටම අපි කතා කරනකොට දැන් අපි දන්නවා මහා වාර තුනෙන් අපි මේ ප්‍රවෘත්ති වාරයේ උප්පාද නිරෝධ වාරයේ පච්චුප්පන්න වාරය තමයි කරන්නේ. මොකද ප්‍රවෘත්ති වාරය අපි දන්නවනේ උප්පාද වාරය, නිරෝධ වාරය, උප්පාද නිරෝධ වාරය කියලා තව අනු වාර තුනකට බෙදෙනවානේ. ඒකේ නැවත වරක් පච්චුප්පන්න වාර, අතීත වාර, අනාගත වාර, පච්චුප්පන්න අතීත වාර, පච්චුප්පන්න අනාගත වාර, අතීත අනාගත වාර කියලා කාල 6ක් තියෙනවා. ඒ කාල 6ේ පළවෙනි කාල වාරය තමයි මේ පච්චුප්පන්න වාරය කියලා කියන්නේ. එතකොට ඒක අපි පහුගිය සතියේ නැත්නම් පසුගිය දවසේ සාකච්ඡා කරේ පච්චුප්පන්න වාරයේම අනුලෝම කොටස තමයි, නැත්නම් අනුලෝම යමක තමයි අපි සාකච්ඡා කරේ. දැන් අපිට අදට නියමිතව තියෙන්නේ පච්චුප්පන්න වාරයේ මේ උප්පාද නිරෝධ වාරයේ පච්චුප්පන්න වාරයේම පච්චනීක යමක තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට පළවෙනි එක දැන් අපි යමක 6ක් සාකච්ඡා කරා පච්චුප්පන්න වාරයේ අනුලෝම යමක යටතේ. ඇත්තටම අපි දන්නවා යමක අනුලෝම යමක තියෙනවා 30ක් නේද? නමුත් අපි එකෙන් අපි 6ක් අරගෙන තමයි සාරාංශගතව අපි සාකච්ඡා කරන්නේ. එතකොට අනිත් නාම ධර්ම ගත්තාම අනිත් නාම ධර්මත් අපි මේ කතා කරපු නාම ධර්ම හැසිරෙන ආකාරයටම තමයි හැසිරෙන්නේ. වේදනා සංඥා වගේම තමයි වේදනා සංඛාර, වේදනා විඥාන කියනවත් ඒ ආකාරයෙන්මයි හැසිරෙන්නේ. එහෙමනම් අපිට යමක ගාන සාරාංශ කරලා තමයි අපි 6ක් විදිහට ඉගෙන ගත්තේ. නමුත් එතනදී යමක ඊටා විශාල ගානක් තියෙන තැනදී 30ක් පමණ නේද? එතකොට මෙතනදිත් අපි ඉගෙන ගන්නවා පච්චනීක පුද්ගල වාරය කිව්වහම මේ පළවෙනිම යමකේ තමයි අපිට ලැබෙන රූපක්ඛන්ධ මූල, රූපක්ඛන්ධ මූල, වේදනාක්ඛන්ධ මූලී. දැන් පච්චුප්පන්න වාරය පච්චනීක නිසා අපිට අර පසුගිය දවසේ හරි uppajjati කිව්ව වෙනකොට අපිට අද ලැබෙන්නේ නූප්පජ්ජති. මොකද ඒක පච්චනීක නිසා. ඒ වගේම දැන් තස්ස වේදනාක්ඛන්ධෝ නිරුජ්ජති කිව්ව තැනට අපිට ලැබෙන්නේ න නිරුජ්ජති කියලා. දැන් අපි උපාදය පැත්තෙන් ගන්නකොට දැන් උපාද නිරෝධනේ ගන්නෙ. ඒතකොට රූපස්කන්ධේ උපාද නොවන කියන අර්ථයෙන් තමයි පච්චනීක කියලා කියන්නේ. රූපස්කන්ධ නූපජ්ජති වර්තමානයේ. ඒ වගේම වේදනාස්කන්ධයත් නිරෝධ වාරයේනේ. උපාද නිරෝධ කියනකොට දෙවණියට ගන්න ස්කන්ධේ නිරෝධ වෙන බව අපි සලකන්නේ. එහෙමනම් ඒකෙත් න
නූපජ්ජති කියලා නිරෝධ නොවනවා කියන අර්ථයෙන් අපි ගන්නවා. හොඳයි. එතකොට මේකේ අහන්නේ යමකුට රූපස්කන්ධය නූපදීද ඕහට වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද කියලා කියන්නේ. එතකොට අපිට බලන්න වෙනවා කාටද රූපස්කන්ධය නූපදින්නේ කියලා. දැන් ස්කන්ධ නූපදින අවස්ථාවක් ගැන අපි දන්නවා. එතකොට ඒ අවස්ථාව ගැනත් හිතන්න ඕනේ. අපි දන්නවා කිසිම ස්කන්ධයක් උපදින අවස්ථාවේදී ඒ කියන්නේ ප්‍රතිසන්දිය කියන තැනදී ඉපදීමක් සිද්ධ වෙන්නේ. නූපදීමක් නෙවෙයි නේද? එහෙමනම් මෙතනදි මේ නූපජ්ජති කියනකොට හැබැයි යම් යම් තැන් තියෙනවා එතන ප්‍රතිසන්දිය ගන්න අවස්ථාවේදීත් රූපස්කන්ධය නූපදින. උදාහරණයක් හැටියට අරූපය වගේ තැන්වල. සාමාන්‍යයෙන් රූපය ඇති තැන්වලදී යම් කෙනෙක් උපදිනවා නම් එතනදී රූපස්කන්ධය උපදිනවා. ඔන්න ওই විදිහට අපිට කල්පනා කළා මේකේ සන්නිට්ඨානෙට ගැලපෙන්නේ කවුද කියන එක කියන්න පුළුවන් වෙයිද? කාටද කියන්න පුළුවන්? කාන්ති මහත්මිය කවුද මෙතන යස්ස කියන්නේ? රූපක්ඛන්தோ නූපජ්ජති කියනකොට කවුද ඒ? උපදින්නේ නම් ඉතින් මේ අරූපේ උපජ්ජන්තානං කියලා තමයි අරූපේ උපදින අයට රූපක්ඛන්ධය නූපදිනවා. හරි. හරි. ඒක හරි. එකක් හරි. එතකොට දැන් අපි දන්නවා චුත වෙන අයටත් ස්කන්ධ උපදින්නේ නැහැ නේද? එතකොට අපිට මෙතනින් ගන්න වෙනවා ඒ චුත වෙන අයත් ගන්න වෙනවා නේද? ඒ චුත වෙන අය ගන්නවා නම් එතකොට මේ පංචවෝකාරී චවන්තානං ගන්න පුළුවන් අසඤ්ඤ තත්ත්වෙ චවන්තානං ගන්න පුළුවන් නේ. ඔව්. එතකොට ඇත්තටම අරූපේ චවන්තානං ගන්න පුළුවන් නේ. ඔව් අරූපේ උපජ්ජන්ත උපදින්නෙම නැහැනේ. ඔව් ඒ උනාට අරූපේ චුත වෙනකොටත් රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. එතකොට අරූපෙත් ගන්න පුළුවන් නේ. අරූපෙත් චවන්තානං ගන්න පුළුවන්. එතකොට දැන් අරූපේ උපජ්ජන්තානමුත් අපි ගත්තා නේද? ඔව් අරූපේ උපජ්ජන්තානනුත් ගන්න පුළුවන්. අරූපේ චවන්තානනුත් ගන්න පුළුවන්. පංචවෝකාරී චවන්තානනුත් ගන්න පුළුවන්. අසඤ්ඤ සත්ත්වේ චවන්තානනුත් ගන්න පුළුවන්. මේ විදිහට බලනවා නම්. හරි. එහෙමනම් දැන් ඔය කියපු අයගෙන් වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේ කාගේද? නිරුද්ධ නොවන්නේ ඒ කියන්නේ උපජ්ජන්තානං කිව්වොත් අපි උපදින පුද්ගලයාගේ නම තමයි වේදනාස්කන්ධයත් බලන්නේ. ඔව්. චුත වෙන පුද්ගලයෙක් ගැන කිව්වනම් ඒ චුත වෙන පුද්ගලයා ගැනමයි අපි එතන බලන්නේ නේද? එතකොට දැන් අපිට කී දෙනෙක් කිව්වද එතන? 4ක් කිව්වා. අරූපේ කිව්වා. අරූපේ උපජ්ජන්තාන කිව්වා. හරි. වෙන මොනවද කිව්වේ? චවන්තානං කිව්වා. අරූපේ චවන්තානං කිව්වා. වෝකාර චවන්තානං කිව්වා. පංචවෝකාරේ චතුවෝකාරේ චවන්තානං කිව්වා. ඒ කියන්නේ අරූපේනේ. අරූපේ නැත්නම් චතුවෝකාරේ චවන්තානං කිව්වා. වෙන කවුද කිව්වේ? පංචවෝකාරී චවන්තානං චතුවෝකාරී චවන්තානං කිව්වා. ඒතකොට අරූපේ උපජ්ජන්තානනුත් කිව්වා. අරූපේ රූපස්කන්ධයක් කොහොමවත් නූපදින හින්දා. හරි. අරූපේ උපජ්ජන්තානං කිව්වා. අරූපේ චවන්තානං කිව්වා. පංචවෝකාරේ චවන්තානං කිව්වා. අසඤ්ඤ සත්‍යයත් මොකක් හරි කිව්වද? ඈ? චවන්තානං හැටියට ආවා 3ක්. ඒ කියන්නේ අරූපේ චවන්තානං පංචවෝකාරී චවන්තානං අසඤ්ඤ සත්‍ය චවන්තානං කියලා චවන්තාන 3ක් ගත්තා. සන්නිට්ඨානේ යස්ස රූපක්ඛන්தோ නූපජ්ජති කියන එක. හරි. හැබැයි එතකොට අරූපේ උපජ්ජන්තානමුත් ගත්තා නේද? ඒකට අරූපේ උපජ්ජන්තානනුත් ගත්තා. හොඳයි. දැන් බලන්න ඔය කියපු අයගෙන් වේදනාස්කන්ධය නිරුද්ධ නොවෙන්නේ කාගේද කියලා? වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේ අපි මෙහෙම ගමු. අපි වෙනම ගමු. දැන් අරූපේ උපජ්ජන්තානං කිව්වනේ. ඔව්. එයාට මොකද වෙන්නේ වේදනාස්කන්ධයට එතෙන්දී? එතන වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද වේදනාස්කන්ධය එතන තියෙනවනේ යාට. හරි. ඒ කියන්නේ සංසයට ගැලපෙනවා නේ. ඒ අරූපයි උපජ්ජන්තානං කියන කොටස සංසයට ගැලපෙනවා. හරි. එතකොට අරූපේ චවන්තානං කිව්වෙ කෙනා? අරූපයෙන් යම් කිසි කෙනෙක් චවන්තානං නම් එයාට ඒ වෙලාවේ වේදනාස්කන්ධයක්
නිරුද්ධ වන්නේ නිරුද්ධ නොවන්නේ කියන නිමිතන අහන්නේ. එතකොට නිරුද්ධ වෙනවා යාට චවන්තාන. නිරුද්ධ නොවන්නේ නොවේ. ඔන්න එතකොට සංසයට නොගැලපෙන එකක් තියෙනවා. හරි. අපි ඒ කවුද? අරූපේ චවන්තාන. චවන්තානං කියන කොටස. හොඳයි. දැන් බලමු පංචවෝකාරේ චවන්තානං කියනකොට මොකද්ද වෙන්නේ? පංචවෝකාරේ චවන්තානං කියනකොට මේ වේදනාස්කන්ධය මොකද්ද වෙන්නේ? වේදනාස්කන්ධයට නිරුද්ධ නොවන්නේ කියලා කියන්න බෑනේ. එයා චවන්තානං වෙලා වේදනාස්කන්ධයත් එයාගේ නිරුද්ධ වෙනවා. හරි. එහෙනම් නොගැලපෙනවා සංසයට නේද? ඔව්. ඊට පස්සේ අසඤ්ඤ සත්‍ය චවන්තානං කියන එකනට අසඤ්ඤ සත්‍ය චවන්තානං කියන එකනට වේදනාස්කන්ධේ නිරුද්ධ වීමක් නොවීමක් වෙන්න බෑනේ. යාට වේදනාස්කන්ධයක් නැහැනේ කොහොමද? ඔව් නෑ නිරුද්ධ වෙන්නේ නෑනේ. ඔව්. නිරුද්ධ වීමක් සිද්ධ වෙන්නේ නෑ නේද? නෑ. ඔව්. ඒකට සංසයට ගැලපෙනවා. එහෙමනම් අපිට සංසයට නොගැලපෙන දෙන්නෙක් හම්බුණා. ඒ තමයි අරූපේ චවන්තානං කියන එකනයි පංචවෝකාරේ චවන්තානං කියන එක. චවන්තානං කියන සංසයට ගැලපෙන දෙන්නෙක් හම්බුණා. අරූපේ uppajjantānaං කියන එකනයි අසඤ්ඤ සත්‍ය චවන්තානං කියන එක. හරි? ඔව්. එතකොට අපි පොඩ්ඩක් බලමු කොහොමද ඔක අපිට පොඩ්ඩක් ඉන්න. මේක හරියට හිතන්න ඕන තැනක්. හරිනේ දැන් අපිට හම්බුණා පංචවෝකාරේ චවන්තානං ඔව් චතුවෝකාරේ චවන්තානං අරූපේ චවන්තානං කියන එකත් ගත්තනේ නේද? ඔව්. ඊට පස්සේ හම්බුණා අරූපං uppajjantānaං අසඤ්ඤ සත්‍ය චවන්තානං. හරි අසඤ්ඤ සත්‍ය චවන්තානම හම්බුණා. මම ඒක දාලා නැහැ මෙතන. හරි. එතකොට උත්තරේට අපිට ලැබුණා චතුවෝකාරා පංචවෝකාරා චවන්තානං. චතුවෝකාරයේම පංචවෝකාරයේ චුතවන අයගේ අයට රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. හරි? චතුවෝකාරේ කොහොමත් රූප උපදින්නේ නැති තැනක්නේ. එතකොට ඒගොල්ලන්ට ඒ මේ චුත වෙනකොට උපදින්නෙත් නැහැ. පංචවෝකාරයේ චුත වෙනකොටත් රූප උපදින්නේ නැහැ. රූප නිරුද්ධ වෙන අවස්ථාවක් එක නේද? ඔව්. හැබැයි ඒ දෙන්නටම වේදනාස්කන්ධේ නිරුද්ධ නොවෙනවා කියලා කියන්න බෑ. මොකද චතුවෝකාරයෙන් චුත වෙන එක්කනටත් වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඔව්. පංචවෝකාරයෙන් චුත වෙන එක්කනටත් වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒකින්ද නොච තේසම් වේදනාස්කන්ධෝ න නිරුද්ධති. ඔවුන්ට වේදනාස්කන්ධේ නිරුද්ධ නොවන්නේ නොවේ. ඒ කියන්නේ නිරුද්ධ වෙනවා කියන එක. ඔව්. එතකොට ඒක සංසයට ගැලපෙනවනේ. අන්න හරි. ඒක සංසයට නොගැලපෙන කොටස එතන. ඊට පස්සේ අරූපං uppajjantānaං අරූපේ උපදින කෙනා අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන කෙනෙක් ගත්තාම ඒගොල්ලන්ට රූපස්කන්ධේ උපදින්නේ නැහැ. අරූපේ උපදින කොටත් රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන කොටත් රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙනකොට රූපස්කන්ධයට මොකද වෙන්නේ? රූපස්කන්ධය චුත වෙනකොට මේ නූපදිනවා. හරි නිරුද්ධ වෙනවා නේද? ඒ වගේම නිරුද්ධ වෙනවා නේද? වේදනාස්කන්ධයට මොකද වෙන්නේ මේ දෙන්නගෙම? අරූපේ උපදින කෙනාට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද? නෑ. උපදින වෙලාවට කාටවත් නිරුද්ධ වීමක් වෙන්නේ නෑ. හරි. අසඤ්ඤ සත්‍යයන් චුත වෙනකොට වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙනවද? නිරුද්ධ වෙන්න වේදනාවක් තියෙන්න ඕනේ. එයාට වේදනාවක් නෑ. හරි. එහෙමනම් අපිට ඔන්න ওই විදිහට උත්තරේ ලැබෙනවා. මේක පිළිබඳව යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවද? මේක පැහැදිලිද? නීත මහත්මිය? පැහැදිලි ජයන්ත මහත්තයා. අපි මේ විදිහටමයි හිතන්න ඕනේ. දැන් අපි හිතුව පංචවෝකාරය මේ චතුවෝකාරය පංචවෝකාරයේ රූපස්කන්ධ දැන් උපදිති. එහෙම තල වෙන වෙනම අරන් අපි හිතලා ලියන්න බැයිද? ඒක තහනම්ද? මේක දැන් නිකන් මට හිතෙන පැටලෙනවා කියලා අර අමාරු වෙන්නේ. හිතා ගන්න අමාරු වෙනවා. අර එකින් එක තල අරගෙන එහෙම ලියන්න හොඳ නැද්ද? කමන්න ලියවද? ඒක තමයි අපි ඇත්තටම කරන්නේ මේ කාගේද දැන් යස්ස රූපස්කන්ධෝ නූපජ්ජති කියනකොට අපි හොයලා බලන රූපස්කන්ධේ නූපදින්නේ කාටද? එතකොට අපිට ලියලා තියෙන්නේ වෙන විදිහට. ලියලා තියෙන්නේ නිකන් පැටලිලා. ඒකද හරි ක්‍රම එළියන ක්‍රමය. දැන් පොතේ තියෙන්නේ මේ විදිහට තමයි. මේ විදිහට ලියන්න ඕනේ. ඔව්. මොකද
අරූපා චවන්තානං කියලා එහෙම ලියන්න පුළුවන්. ඒ දෙකම එකට අරන් කියනවා චතුවෝකාරා පංචවෝකාරා චවන්තම්. චතුවෝකාරයෙන්ද පංචවෝකාරයෙන්ද චුතවන්නන් ඕනට කියලා ඒ දෙකම එකට තියෙනවා. කොහොම හරි මෙතන මේ විශේෂයෙන්ම මේ ලියන විදිහට වඩා මේකේ ධර්මතාවයේ තේරුම් ගන්න එක තමයි වටින්නේ. මොකද්ද වෙන්නේ? කවුද මේ රූපස්කන්ධය නූපදී කියනකොට කවුද ගන්නෙ? ඒ ටික දැනගත්තාම අපිට එහෙම සිංහලෙන් ගැලපුවත් කමක් ලියන විදිය කටපාඩම් කරගන්න එහෙම හිතන්න බෑ. අවශ්‍ය නැහැ. අපි විභාගයකට ලියනවා ඒ නෙවෙයි. විදිහ හිතන්නත් බෑ. අර මේ පැටලිලි අර නිකන් හිතාගෙන යන විදිහට නම් ලියන්න පුළුවන්. හැබැයි ඒ විදිය මේ විදිහත් එක්ක වෙනස්. කමක් නැහැ. අදහස හරිනම් උත්තරේ හරිනම් එහෙම නැත්නම් මේක විසඳුව විදිය හරිනම් ප්‍රශ්නයක් නැහැ. නේද? විසඳුව අපි බලමු ඊළඟ එකත් කරනකොට අපිට තේරෙයි. මේ ප්‍රශ්නයක් තියෙනවා මහන්තයා. කියන්න. දැන් මෙතන අපි උඩින් චතුකෝකාර නැතුව අරූපේ කියලා දැම්මත් හරිද? අරූපා කියලා. අය හදා මේ අරූපාණං කියලා දැම්මනම් දැන් මෙතන දාන්න අරූපා චවන්තාන. පංචමී වලින් එන්න ඕනේ වෙන්වීමේ අර්ථයෙන්. එතන මොකද අරූපාණ. අරූපා පංචවෝකාරා චවන්තාන කියලා දාන්න පුළුවන්. හොඳයි. වැරදක් නැහැ. මේක අර අපි පංචවෝකාරා පංචමීකින් ඔතට දාන්න ඕනේ කියන හේතුව මොකද? ඇයි පංචමී විභක්තියෙන් දාන්න ඕනේ කිව්වේ? ඇයි යම් තැනකින් චුත වීමක් නෙවෙයි වෙන්වීමක් නේ. වෙන්වීම හංගවන හිඳා. වෙන්වීම පෙන්වන්න තමයි අපි මේ පංචමී විභක්තිය පාවිච්චි කරන්නේ. එතකොට චතුවෝකාරා පංචවෝකාරා කියලා කියනවා. හොඳයි හොඳයි. දැන් මෙතන අරූපං uppajjantāna. මේ කියන්නේ අරූපයේ නෙවෙයි. අරූපව උපදින්නා වූ වුණට. මේක හරීම පරිවර්තනය කරොත් එන්නේ අරූපව උපදින්නා වූ තේසං කියන්නේ වුණට. අසඤ්ඤ සත්තා චවන්තාන අසඤ්ඤ සත්වයෙන් චුතවන්නා වූ වුණට. එහෙමයි. අසඤ්ඤ සත්තා ගොත් පංචමී වලින් එන්නේ. හරි. ඒ විදිහට තමයි දාන්නේ. අපිට මේක කරගෙන යනකොට ওই ටිකත් මම හිතන්නේ ටික ටික පිළිවෙලකට ඔලුවට වැටේ. හරි. දැන් චන්ද්‍රිකා මහත්මිය කියනකො මේකේ පටිලෝම පුච්චා ඇහෙන්නේ නැහැ. චන්ද්‍රිකා මහත්මිය ඉන්නවද? සමාවෙන්න මම මයික් එක ඔෆ් කරගෙන කතා කරනවා. යස්සවාපන වේදනාඛන්தோ න නිරුජ්ජති තස්ස රූපඛන්தோ නූපජ්ජතිති. ඊටම හරි. යස්සවාපන වේදනාඛන්தோ න නිරුජ්ජති තස්ස රූපඛන්தோ නූපජ්ජතිති. අන්න දැන් කොලයක් අරගෙන ලියා ගන්න. කොලයක් ගන්න. මාත් කොලයක් ගත්තා. දැන් කාටද වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේ? ඒකනේ දැන් සම්නිඨාණයෙන් අහන්නේ මගේ සංශයත් ගැලවිලා ගිහිල්ලා නේද? හොඳයි. එතකොට සම්නිඨාණයෙන් අහන්නේ යලි යමකුහට වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද? කාටද වේදනාස්කන්ධය නිරුද්ධ නොවෙන්නේ? චන්ද්‍රිකා මහත්මිය කියනවනේ එක එක කට්ටිය ගැන. වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ අරූපේ uppajjantāna. අරූපේ උපදින අයට. හරි. අරූපේ උපදින අයට. එතකොට පළවෙනි එකන අරූපේ උපදින එකන. හරි. අරූපේ චුත වෙන අයට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. එතකොට යාව ගන්න බෑ. අපිට කතා කරන්න බෑ. එතකොට මෙයා. එතකොට එයා ගැන සඳහන් කිරීමත් වරදක්. නෑ හිතන්න එපා යාවත් අරගෙන. හිතන්න. හිතුවයි. හරි. පංචවෝකාරේ uppajjantānaං නම් වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. ඔන්න අපි දැන් දෙන්නේ රූපේ uppajjantānaං හම්බුණා පංචවෝකාරේ uppajjantānaං හම්බුණා. පංචවෝකාරේ නිරුද්ධ එන කෙනා ගන්නත් බෑ. හරි. එතකොට ඊළඟට ඒක ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යේ uppajjantānaං වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. ඇයි යාට වේදනාස්කන්ධයක් නැහැ? එයාවත් ගන්න පුළුවන්. ඔව් අසඤ්ඤ සත්‍යයක් uppajjantāna. අසඤ්ඤ සත්‍යේ චුත වෙන එක්කෙනාටත් වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැනේ. එයාගේ චුත වීමත් අපිට මෙතන අරගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ චවන්තානං එක. හරි අසඤ්ඤ සත්‍යේ චවන්තාන. හරි. එතකොට ඊළඟට ඒ තෙන්ගොල්ල තමයි ඉන්නේ නේ. හරි. හොඳයි. දැන් කියන්නේ
අරූපේ uppajjantānaං කියන එක්කෙනාට රූපස්කන්ධය මොකද්ද වෙන්නේ? රූපස්කන්ධය නූපපජ්ජති. එතකොට ඒක වැටෙන්නේ නූපජ්ජති. අල්පයන්. නූපජ්ජති. හරි. නූපපජ්ජති නූපජ්ජති. අල්පයන්. නූපජ්ජති. නූපජ්ජති. එතකොට එයා වැටෙන්නේ සංසේටත් ගැලපෙන සම්නිඨාණයටත් ගැලපෙන එක්කෙනාට. හරි. ඒතකොට ගැලපෙනවානේ. හරි. අන්න මම ගැලපෙයි කියලා ලියාගත්තා. දැන් ඊළඟට කියන්නේ පංචවෝකාරේ උපජ්ජන්තානං එකට රූපස්කන්ධය උපජ්ජන්තානං වල රූපස්කන්ධය නූපදී. පංචවෝකාරේ උපදින එකනට රූපස්කන්ධය උපදී. හරි. එතකොට ඒක ගැලපෙනවා සංනිඨාණයට සංසිර නොගැලපෙන එකට. නොගැලපේ. right. ඊළඟට අසඤ්ඤ සත්‍යේ උපජ්ජන්තානං එනකොට වේදනාස්කන්ධය රූපස්කන්ධය ගැලපෙනවා. ඒ කියන්නේ ඒක වැටෙන්නේ අනිත් කොටසට. සංසේතත් ගැලපෙන සම්නිඨාණයට ගැලපෙන එක. ආයි කියන්න අසඤ්ඤ සත්‍යේ උපජ්ජන්තානං වලට රූපස්කන්ධෝ උපජ්ජති. එතකොට සංසයට ගැලපෙනවද නැද්ද? නෑ සංසයට ගැලපෙනවා සම්නිඨාණයට ගැලපෙන්නේ නැහැ. ඒක අනිත් පැත්ත කියනවා. නෑ සම්නිඨාණයට ගැලපෙනවා සංසයට ගැලපෙන්නේ නැහැ. සම්නිඨාණයට ගැලපෙන සංසයට ගැලපෙන්නේ නැහැ. හරි. නොගැලපේ. එතකොට ඒකත් මේකට අරගන්න පුළුවන්. හරි. එතකොට අසඤ්ඤ සත්‍ය චුත වෙන එක්කනට. අසඤ්ඤ සත්‍ය චුත වෙන එක්කනට චුත වෙනකොට කොහොමත් රූපස්කන්ධයක් උපදින්නේ නැහැනේ. රූපදී. එතකොට ඒක සම්නිඨාණයටත් ගැලපෙන සංසයටත් ගැලපෙන එකට යනවා. ඔන්න දැන් මම මෙහෙම කියනවා. පංචවෝකාරයේ උපදින එක්කනටත් අසඤ්ඤ සත්‍යයේ උපදින එක්කනා ගත්තත් ඒ දෙන්නම ගැලපෙන්නේ නැහැ සංසයට. ඔව් හරි. හරි. අරූපේ උපදින එක්කනයි අසඤ්ඤ සත්‍යයේ චුත වෙන එක්කනයි ගැලපෙනවා. හරි. හරි? හරි. කියන බලන්න එතකොට නොගැලපෙන්නේ කවුද? එතන නොගැලපෙන එක එන්නේ පංචවෝකාරයේ උපජ්ජාන්තානං අසඤ්ඤ සත්‍යේ උපජ්ජන්තානං. ඔව් ඒතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ පංචවෝකාරං උපජ්ජන්තානං අසඤ්ඤ සත්තං උපජ්ජන්තානං. එහෙම නැත්නම් ඒ දෙකම එකට කියන්නත් පුළුවන්. පංචවෝකාරං අසඤ්ඤ සත්තං උපජ්ජන්තානං කියලා කියන්නත් පුළුවන්. හරි? තේසං තත්ත වේදනා. තත්ත නෙවෙයි. තේසං තත්ත නෙවෙයි. මම මේ තේසං විතරයි දැන් ගන්න යා. තේසං. පුද්ගලනේ. තේසං වේදනා කන්දෝ න නිරුච්ඡති නෝච තේසං තත්ත නෝච තේසං රූපක්ඛන්தோ නූපපජ්ජති නේද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ගැලපෙන කොටස ගත්තොත් අරූපේ උපදින අයයි අසඤ්ඤ සත්‍යේ චුත වෙන අයයි. හරි. එතකොට අරූපං උපජ්ජන්තාන අසඤ්ඤ සත්තා චවන්තා. ඉතින් අසඤ්ඤ සත්තං නෙවෙයි එතන. අසඤ්ඤ සත්තා චුත වෙනකොට වෙන්වීමක් නේ. එතන අරූපං උපජ්ජන්තාන අසඤ්ඤ සත්තං චවන්තාන අසඤ්ඤ සත්තා චවන්තාන අසඤ්ඤ සත්තා චවන්තාන වේදනාක්ඛන්தோ තේසං වේදනාක්ඛන්தோච න නිරුච්ඡති රූපක්ඛන්தோච අනූපපජ්ජති. දැන් මේක තේරුණාද බලන්නකෝ. තේරුණා. මේකේ පංචවෝකාරයේ උපදින එක්කනයි අසඤ්ඤ සත්‍යයේ උපදින එක්කනයි නොගැලපෙනවා කියලා කිව්වනේ අපි නේද? ඒ දෙන්න උඩින්ම ලියලා තිනවා. පංචවෝකාරං උප්පජ්ජන්තානං අසඤ්ඤ සත්‍යං උප්පජ්ජන්තානං තේසං වේදනාක්ඛන්தோ න නිරුච්ඡති නොච තේසං රූපක්ඛන්தோ නූපජ්ජති. හරි? ඊළඟට කියනවා අරූපං උපජ්ජන්තානං අසඤ්ඤ තත්තා චවන්තානං වේදනාඛන්தோ ච න නිරුච්ඡති රූපක්ඛන්தோ ච නූපජ්ජති. මේක පැහැදිලිද? පැහැදිලි. අපි දැන් අරූපං උපජ්ජන්තානක විතර විභක්ති පොඩ්ඩක් කියන්න මොනවද මහත්තයා? එතන තමයි එතකොට අරූපං උපජ්ජන්තානං කියන එකේ තේරුම තමයි අරූපව උපදින්නා වූ. ඔවුනට අරූපයේ උපදින්නා වූ කියලා නෙමෙයි මේ පාළියේ මේ පෙළේ තියෙන්නේ අරූපව උපදින්නා වූ රූපයක් රහිතව උපදින්නා වූ ඔවුනට. එතකොට ඕක ဒုတိ ය වෙන්ද අරූපං කියනවා. ဒုတိ ය. එතකොට අසඤ්ඤ සත්තා තා චවන්තාන. එතකොට ඒක ဒုတိ ය නෙමෙයි.
නෑ එතකොට පංචමී චුත වෙන්නේ චුත වෙනකොට වෙන්වීමක් හරි. චුත වන හැම වෙලාවෙම ඉන්න භූමියෙන් වෙන්වීමක් වෙන්නේ එතකොට ඒක తాවකාලික හෝ වෙන්වීමක් හරි. හරි තේරුණා. එතකොට පංචමී හරිනේ හරි හොඳයි. අනිත් අයට තේරුණාද ප්‍රශ්න තියෙනවාද හොඳයි අපි ඉදිරියට යනවා ඊළඟ යමකේ කුමක් විය යුතුද කියලා කාන්ති මහත්මියට කියන්න බලන්න ඊළඟ යමකේ එතකොට මේ එන්නේ මේකෙම එන්නේ අපි දැන් කතා කරේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී අනුලෝම ඒකේ අනුලෝම පටිලෝම කතා කරාම ඊළඟට එන්න ඕන වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී කියන එක. මූලී පච්චනේක පුද්ගල නේ. පච්චනේක පුද්ගල එන්න ඕන. පුද්ගල අනුලෝම පුච්ච. හරි. ඔබතුමීම කියන්නකෝ මේක. යස් නෑ මේක අපි හරි මේකට අපි යොමු වෙනවා මේ චිරස්ත්‍රි මහත්මියට. චිරස්ත්‍රි මහත්මිය කියන්න මේකේ සිංහල තේරුම කියන්නකෝ. සන්නිඨානේ සංසිය දෙක එකතු කරලා සිංහල තේරුම කියන්නේ යමෙකු යමකට වේදනාස්කන්ධය නූපදීනවා නම් හරි ඕහට සංඥාස්කන්ධය නිරුද්ධ නොවේද අන්න හරි ඕහට සංඥාස්කන්ධය නිරුද්ධ නොවේද එතකොට මේ වේදනාස්කන්ධය නූපදින අය කියන්න බලන්න කවුද කියලා වේදනාස්කන්ධය නූපදින්නේ අසඤ්ඤ සත්වයන්ට අසඤ්ඤ සත්වයන්ට කියන්න බෑ අසඤ්ඤ සත්වයන්ට කියන්න පුළුවන් කියන්න පුළුවන් ඒකත් හරි අපි එතකොට අසඤ්ඤ සත්‍යයේ උපදින කෙනාටත් චුත වෙන කෙනාටත් දෙන්නටම නේද දෙන්නටම නැහැ මොන මම දැන් ලියාගත්තා අසඤ්ඤ සත්වයේ uppajjan අසඤ්ඤ සත්තං uppajjantānaṁ අසඤ්ඤ සත්තා චවන්තාන හරි ඒ දෙන්නම ගත්තොත් හරි ඊළඟට කවුද තව කාටද වේදනාස්කන්ධය උපදින්නේ නැත්තේ උපදින්නේ තව චුත වෙන අයට අන්න හරි චුත වෙන අයට වේදනාස්කන්ධ උපදින්නේ නැහැ නේද එතකොට දැන් අපි මේ චුත වෙන කට්ටියකින් අසඤ්ඤ සත්‍ය චුත වෙන එක්කනව ගත්තා. ඒකට ඉතුරු අය වෙන්නේ ඒකට පංචවෝකාරයේ චුත වෙන අය නේද? චතුවෝකාරෙත් එහෙමයි. පංචවෝකාරයේ චුත වන කට්ටිය, චතුවෝකාරයේ චුත වන කට්ටියත් එහෙමයි නේද? සබ්බේ සංකේතයි නේද ජයන්ත මහත්තයා? බෑ එහෙම කියන්න අමාරුයි මොකද දන්නවද මේ සංසයට ගලප ගන්නත් එපා. හරි සමහර අයට සංසය ගැලපෙනවා සමහර අයට ගැලපෙන්නේ නැහැ. හරි? හරි. ඊළඟට අපි ගත්තොත් තව කවුරු හරි ඉන්නවද? ද මේ හතර විතරද තියෙන්නේ. අසඤ්ඤ සත්‍ය උපජ්ජන්තානං අසඤ්ඤ සත්තා චවන්තානං පංචවෝකාර චවන්තානං චතුවෝකාර චවන්තානං. හරි? හරි අපි ඔය හතර බලමු. තව කාට මේ පේනවද තව කවුරු හරි ඉන්නවද කියලා? මට නම් හරි. එතකොට ඉස්සලාම කියන්නකෝ අසඤ්ඤ සත්‍යයේ උපදින අයට සංඥාස්කන්ධය නිරුද්ධ නොවෙනවද කියලා අහන්න. සංඥාස්කන්ධය නිරුද්ධ වෙන්න දෙයක් නැහැ නිරුද්ධ වෙලානේ තියෙන්නේ. නිරුද්ධ වෙලා කියන්න බෑ. නිරුද්ධ වෙලා කියලා කියන්න බෑ. නිරුද්ධ වෙලා කිව්වොත් එයාට කලින් තිබිලා තියෙන්න ඕනේ නිරුද්ධ වෙන්න. නිරුද්ධ වෙලා නැහැ එයාට. හරි? නිරුද්ධ වෙලා නෙවෙයි දැන් ඒ වේදනාස්කන්ධය නූපදිනවා කියලා අපි ගත්තේ අසඤ්ඤ සත්‍යයේ උපදින එකනාටනේ. ඒ උපදින කෙනාට සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවද නිරුද්ධ වෙන්නේ නැද්ද? නිරුද්ධ වෙන්නේ නැහැ නේද? නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද උපදින වෙලාවට කලින් තිබිලා නැති හින්දා. හරි? එතකොට නිරුද්ධ වෙන්නේ නැත්නම් සංසයට ගැලපෙනවා. ගැලපේ. හරි? දැන් අපි ගන්නවා අසඤ්ඤ සත්තා චමන්තාන. අසඤ්ඤ සත්‍යෙන් චුත වෙන එකනා ගත්තොත් එයාට සංඥාස්කන්ධයක් නිරුද්ධ වෙනවද නැද්ද? අසඤ්ඤ සත්‍ය හැබැයි මේ වේදනාවක් නැහැ. වේදනාවක් නැති හින්දා නිරුද්ධ වෙනවා. වේදනාවක් නැති හින්දා නිරුද්ධ වෙන්නේ නැහැ. ඔව් නිරුද්ධ වෙන්නේ නැහැ කියලා නේ කියන්නේ ඒක නිරුද්ධ නැති හින්දා දෙයක්. ඒක ආපහු එතනදී චුත වෙන එකනත් සංසයට ගැලපෙනවා. හරි? එතකොට මේ අසඤ්ඤ සත්‍යයේ උපදින එක්කනත් සංසයට ගැලපෙනවා නම් අසඤ්ඤ සත්‍යයේ චුත වෙන එක්කනටත් සංසයට ගැලපෙනවා නම් අපිට එතනදී කියන්න පුළුවන් එක වචනයකින් ඒ දෙන්නම හඳුන්වන්න පුළුවන්. මොකක්ද ඒ වචනේ?
අසඤ්ඤ සත්තානං කියලා. අන්න හරි. අසඤ්ඤ සත්තානං කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට අර අරූපානං වගේ නේද? අරූපානං වගේ. ඔව්. ඒ ඔක්කොම මේ විදිහට තමයි යන්නේ. අරූපානං කියන්නේ අරූපේ උපදීමත් චුතයත් දෙකම සලකනකොට පොදු විනා. ඊළඟට අපිට ආපු ඉතුරු දෙක තමයි පංචවෝකාරයෙන් චුත වෙන අය. ඒගොල්ලන්ට සංඥාස්කන්ධයේ පංචවෝකාරයේ චුත වෙනකොට සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවද නිරුද්ධ නොවෙනවද? චුතකොට නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වෙනවා නම් සංසයට එතකොට ඒක සංසයට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. නොගැලපෙන්නේ. හරි. චතුවෝකාරයෙන් චුත වෙනවා නම් සංඥාස්කන්ධේ නිරුද්ධ නොවේද නිරුද්ධ වේද? ඒකත් නිරුද්ධ වෙන්නේ ආ? නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. සංසේ කියන්නේ සංඥාස්කන්ධේ නිරුද්ධ වෙනවා නම් සංසයට නොගැලපෙන්නේ. සංසයට ගැලපෙන්නේ නැහැ. හරි නොගැලපෙන්නේ. එතකොට අපිට හම්බුණා පංචවෝකාරයෙන් චුත වෙන එකනයි චතුවෝකාරයෙන් චුත වෙන එකනයි සංසයට ගැලපෙන්නේ නැහැ. ඒ දෙන්න කලින් කියන්න වෙනවා එහෙනම්. එතකොට හරි ඊළඟට ලැබුණා අසඤ්ඤ සත්‍යයේ උපදින එක්කනයි අසඤ්ඤ සත්‍යයේ චුත වෙන එක්කනයි දෙන්නම අපි එකට අරන් කියන්න පුළුවන් සංසයට ගැලපෙන හින්දා අසඤ්ඤ සත්තානං කියලා කියන්න පුළුවන්. එතකොට එතෙන්ටද ජයන්ත මහත්මයා නෝච කියලා එන්නේ? නෝච කියන්නේ නිතරම සංසයට නොගැලපෙන අවස්ථාව. ඔව් එතන දැන් මෙතෙන්ට අසඤ්ඤ සත්‍ය නෝච වෙලා වගේ දෙන්නේ එතකොට. නෑ අසඤ්ඤ සත්‍යයේදී නිරුද්ධ වෙන්නේ නැති හින්දා ඒක ගැලපිලා යනවනේ. අපි බලමුකෝ උත්තරේ තේරුම් ගන්න බලමු. හා. බලන්න. හරි නේද අපි කිව්වා. චතුවෝකාරා පංචවෝකාරා චවන්තානං කියන දෙන්නනේ නොගැලපේ කියලා කිව්වේ අපි. ඔව්. ඒ දෙන්න තමයි මුලින්ම දාන්නේ බලන්න. චතුවෝකාරා පංචවෝකාරා චවන්තානං තේසං වේදනාකන්දෝ නූපජ්ජිත. ඒ දෙන්නම සම්නිට්ඨානයට ගැලපෙනවා. නෝච තේසං සංඥාකන්දෝ න නිරුජ්ජති. ඒගොල්ලන්ගේ සංඥාස්කන්ධේ නිරුද්ධ නොවන්නේ නොවේ. ඒ කියන්නේ නිරුද්ධ වෙනවා කියන්නේ. එතකොටයි නෝච තේසං එන්නේ නොගැලපෙන තැනට. හරි නේද? ඔව් ඔව්. ඊට පස්සේ අපි කිව්වා අසඤ්ඤ සත්තානං. ඇයි අපි අසඤ්ඤ සත්තානං කියලා ගත්තේ? අසඤ්ඤ සත්තං uppajjantāනං කියන එකනටත් අසඤ්ඤ සත්තා චවන්තානං කියන එකනටත් සංසේ ගැලපෙනවා. ඒක නිසා අපි අසඤ්ඤ සත්තානං කියලා ගත්තා. වෙනම උපදින අවස්ථාවයි චුතවන අවස්ථාවේ ඉන්න පුද්ගලයෝ ගැන වෙන වෙනම කියන්නේ නැතුව අපි කිව්වා අසඤ්ඤ සත්තානං කියලා. සියලු අසඤ්ඤ සත්තානං තේ සංවේදනාඛන්‍දෝච නූපජ්ජති සංඥාඛන්‍දෝච නිරුජ්ජති. මහත්තයා මේකේ සම්නිට්ඨානේ සංසේ දෙකම වර්තමානනේ. වර්තමාන. මේ පච්චුප්පන්න වාරේනේ යන්නේ. ඔව් ඒක හොඳයි. දෙකම වර්තමාන. ඒක හුඟක් හිතලා ලියන්න ඕනේ නේද ජයන්ත මහත්මයා ටිකක් හරි හැබැයි අර විදිහට කඩාගත්තොත් අපිට සම්නිට්ඨානයට අයිති වෙන්නේ කවුද කියන එක හරියටම මේ තේරුම් ගත්තට පස්සේ ඒක ගලපලවනවා සංසයට. සංසයට නොගැලපෙන අය කලින් කියනවා ගැලපෙන අය පස්සේ කියනවා. පැහැදිලි නේද? අනිත් හැට කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? තේරුණාද? හොඳයි. එහෙමනම් අපි යනවා ඊළඟ එකට. ඊළඟ එකට කියන්නේ මම යෝජනා කරනවා ලක්ෂ්මී මහත්මියට. කියන්නකෝ බලන්න මේකේ පටිලෝම පුච්චාව වේදනාඛන්ද මූල සංඥාඛන්ද මූල පච්චුප්පන්න වාරේ. පටිලෝම පුච්චාව නේද? ලෝම පුච්චාව. ඔව්. යස්සවාපන සංඥාඛන්தோ න නිරුජ්ජති තස්ස වේදනාඛන්தோ නූපජ්ජති. හරියටම හරි. යස්සවාපන සංඥාඛන්தோ න නිරුජ්ජති තස්ස වේදනාඛන්தோ නූපජ්ජති. හොඳයි. දැන් කොලයක් අරගෙන ලියන්න කවුද යස්සවාපන සංඥාඛන්தோ න නිරුජ්ජති. යලි යමකෝට සංඥාස්කන්ධය නිරුද්ධ නොවේද? කියන්නක බලන්න පුද්ගලයෝ පේලියට කියන්න බලන්න. ඔව්. මේ පංචවෝකාරින්නම් පටන් ගත්තොත් ඔව්. පංචවෝකාරයේ උපදින්නන් හට හරි. පංචවෝකාරං උපජ්ජන්තාන. උපජ්ජත්. පංචතානං ඊට පස්සේ අරූපේ උපදින අයට. ඔව්. අපි චතුවෝකාර වෙන්න පුළුවන්. උත්තරේ අපි දන්නේ අරූප වෙන්න පුළුවන්. හරි. අපි කියමුකෝ චතුවෝකාරං ඔව්. උපජ්ජන්තාන. උපදින අය. චතුවෝකාරී උපදින අයට. හරි. තව
ඊට පස්සේ අසඤ්ඤ සත්වේ හ්ම් අසඤ්ඤ සත්තාන උපදින අයටයි එහෙම එකපාරම ගන්න එපා. උපදින ගන්න එපා. අපි දැනට ගමු. අසඤ්ඤ සත්තං uppajjantānaṁ අසඤ්ඤ සත්තං චවන්තානං. දැනට ගමු. හොඳේ? දැනට අරන් පස්සේ සංසේ ගලපලා අපි බලමු ඒක අපිට අසඤ්ඤ සත්තානං කියලා ගන්න පුළුවන්ද කියලා. හරි. හරි? වෙන කවුද? අපිට දැන් මෙතනදී අපිට ගන්න පුළුවන්ද චතුවෝකාර පංචවෝකාර චුතවනාය ගන්න පුළුවන්ද? චුත වෙන අය ගන්න බෑනේ. බෑ. මොකද එතනදී මේ පංචවෝකාර චතුවෝකාර වලින් චුත වෙනකොට සංඥා ස්කන්ධේ නිරුද්ධ වෙනවා නේද? ඔව්. පිරිණි වෙන කට්ටිය චුත එහෙම පංචවෝකාර චතුවෝකාර වලින් චුත වෙන කට්ටියව ගන්න බෑ එතන. අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. ඔව්. එතකොට ඔන්න අපිට 4 දෙනෙක් හම්බුණා. පළවෙනි එක තමයි පංචවෝකාරං uppajjantānaṁ. එයාට සංඥා ස්කන්ධේ නිරුද්ධ වෙන්නේ නැහැ එතකොට නේද? සංඥා ස්කන්ධේ උපදින අවස්ථාවක් නේ එතන නිරුද්ධ වෙන අවස්ථාවක් නෙවෙයිනේ. හරි. එයාට මොකද වෙන්නේ වේදනා ස්කන්ධය? පංචවෝකාරය උපදින එකනට වේදනා ස්කන්ධය වේදනා ස්කන්ධයත් උපදිනවා. එතකොට මෙතන අහන්නේ සංසේ තියෙන නූපජ්ජති කියලා. එතකොට ගැලපෙන්නේ නැහැ ඒකට. හරි නොගැලපේ. හරි. පංචවෝකාරී උපජ්ජන්තාන එක ගැලපෙන්නේ නැහැ සංසයට. අන්න හරි. චතුවෝකාරය උපදින චතුවෝකාරී උපදින එකත් ගැලපෙන්නේ නැහැ. නොගැලපේ. හරි. ඊට පස්සේ අසඤ්ඤ සත්තා අසඤ්ඤ සත්තං uppajjantānaṁ ඒකට ගැලපෙනවා. ගැලපෙනවා. අසඤ්ඤ සත්තං සත්තා චවන්තානං ඒකටත් ගැලපෙනවා. එතකොට අසඤ්ඤ සත්තං uppajjantānaṁ කියන එකටත් ගැලපෙනවා නම් අසඤ්ඤ සත්තා චවන්තානං කියන එකටත් ගැලපෙනවා නම් අපි මොකද්ද කියන වචනේ? අසඤ්ඤ සත්තානං. අසඤ්ඤ සත්තානං කියලා අපිට කියන්න පුළුවන්. ඔව්. හරි. හරි. දැන් කියන්නකෝ බලන්න දැන් නොගැලපෙන දෙන්නෙක් හම්බුණානේ. පංචවෝකාරේ උපදින කෙනයි නැත්නම් පංචවෝකාරව උපදින කෙනයි චතුවෝකාරව උපදින කෙනයි. ඔව්. පුළුවන් ද පාලිමොත් කියන්න? එතකොට කියන්න තියෙන්නේ පංචවෝකාරං චතුවෝකාරං uppajjantānaṁ නේද? uppajjantānaṁ තේසං සංඥා කන්දෝ න නිරුජ්ජති නිරුජ්ජති. එහෙමද? ඔව්. හරි ඉතින් ඒ සම්නිට්ඨානට ගැලපෙන එක කියන්නේ ගැලපෙන එකයෝ න නිරුජ්ජති. නොචතේසං නොචතේසං වේදනා කන්දෝ නොචතේසං වේදනා කන්දෝ නූපජ්ජති නූපජ්ජති. හරි. ඊට පස්සේ කියන්න වෙන අපිට අසඤ්ඤ සත්තානං ගැන. කොහොමද කියන්නේ? අසඤ්ඤ සත්තානං තේසං අසඤ්ඤ සත්තානං තේසං සංඥා කන්දෝ ච නිරුජ්ජති න නිරුජ්ජති න නිරුජ්ජති වේදනා කන්දෝ නූපජ්ජති නූපජ්ජති. බලන්න ඒකද කියන්නේ චතුවෝකාරං පංචවෝකාරං uppajjantānaṁ තේසං සංඥා කන්දෝ න නිරුජ්ජති. එතකොට සම්නිට්ඨානෙට ගැලපෙනවා කියන එක තමයි මුල වාක්‍යයෙන් කියන්නේ. පංචවෝකාරව චතුවෝකාරව උපදිනාය. නොච තේසං වේදනා කන්දෝ නූපජ්ජති. ඕනට වේදනා ස්කන්ධය නූපදින්නේ නොවේ. නූපදින්නේ නොවේ කියන්නේ උපදිනවා කියන එකනේ. චතුවෝකාර පංචවෝකාර උපදින අයට වේදනා ස්කන්ධය උපදිනවා. නූපදින්නේ නොවේ වේදනා ස්කන්ධය නේද? අසඤ්ඤ සත්තානං තේසං සංඥා කන්දෝච නිරුජ්ජති. සංඥා ස්කන්ධයත් න නිරුජ්ජති. නිරුද්ධ වන්නේ නොවේ. වේදනා ස්කන්ධයත් උපදින්නේ නැහැ. අන්න වේදනා ස්කන්ධයද නූපදී නේද? පැහැදිලිද ඒක එතකොට? පැහැදිලි ගන්නවා. හරි. තව කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හොඳයි. මේකේ පටිලෝමයට අපි යනවා හේමන්ත මහත්මියට. පටිලෝමිය කිව්වේ මල්ලි sorry ඊළඟ එක. මේ නෑනේ. එහෙමනම් නීතා මහත්මියට පුළුවන් ද කියන්න ඊළඟ එක මොකද්ද ඊළඟ පුච්චාව මොකද්ද? ඊළඟ පුච්චාව පටිපන්න වාරේ පච්චනික ඕකාස. ඕකාස ඒසියක් හම්බුනේ නේද?
තැන ගැන එකක් නෑ හැමෝටම. රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. හරියටම හරි. ඔව්. යත්ත රූපක්ඛන්தோ නූපජ්ජති තත්ත වේදනාක්ඛන්தோ න නිරුජ්ජති. එතකොට කොහොමද මේක සිංහල තේරුම කියන්නේ? යම් තැනක රූපස්කන්ධය නූපදී නම් ඒ තැන වේදනාස්කන්ධය නූපදීද වේදනාස්කන්ධය නෑ ආපහු කියන්න. නිරුද්ධ නොවේද? හරි. යම් තැනක රූපස්කන්ධය නූපදීද එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද කියලා අහන්න. නිරුද්ධ නොවේද. හරි. එතකොට සම්නිට්ඨානේ යත්ත කියන තැන් මොනවද කියලා කියන්න මට? සම්නිට්ඨානේ යත්ත කියන්නේ රූපස්කන්ධේ නූපදින තැන්. ඒ කියන්නේ අරූප තලය. හරියටම හරි. එතකොට එතන අරූප භූමියේ වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද කියලා අහන්නේ. නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. මොකද එතන ස්කන්ධ හතරක් ඇති වෙනවා යම් කෙනෙක් උපදිනකොට ඒ හතර චුත වේදී නිරුද්ධ වෙනවා නේද? එහෙමනම් මේකේ උත්තරේ වෙන්නේ මොකද්ද? නිරුද්ධති. නිරුච්ඡති. බොහොම හොඳයි. හරි. එහෙනම් ඔබතුමීම කියන්නේ මේකේ පටිලෝමේ. යත්තවාපන වේදනාකන්தோ න නිරුද්ධති තත්ත රූපකන්தோ නූපජ්ජති. හරියටම හරි. හරියටම හරි. යත්තවාපන වේදනාකන්தோ න නිරුද්ධති තත්ත රූපකන්தோ නූපජ්ජති. එතකොට දැන් මේකේ සිංහල තේරුම කියන්නේ? යම් තැනක යලි වේදනාකන්ධය නිරුද්ධ නොවී නම් එතන රූපකන්ධය උපදින්නේ නැද්ද? ඔව් උපදීද නැත්නම් උපදින්නේ නැද්ද කියලා අහන්න. එතකොට අපිට සම්නිට්ඨානයට ගැලපෙන තැන මොකද්ද? වේදනාස්කන්ධය නිරුද්ධ නොවන තැනක් වෙන්න ඕනේ. ඔව් භූමියක් වෙන්න ඕනේ. කොහෙද මේ වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේ? අසඤ්ඤ සත්‍ය. හරි සංඤ්ඤ සත්‍ය. හරි. වෙන තැනක් ගන්න පුළුවන්ද? බෑ. එතන විතරයිනේ සංඥා. සතුෝකාර පංචවෝකාර වල වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. නාම ධර්ම නිරුද්ධ වෙනවා නේද? එතකොට අපිට ගන්න වෙන්නේ අසඤ්ඤ සත්‍ය විතරයි නේද? එතකොට එතන රූපස්කන්ධය නූපදීද කියලා අහන්නේ. ඒ වෙලාවේ එතන රූපස්කන්ධය උපදිනවා. ඒ වෙලාවේ නෙවෙයි. ඒ වෙලාවේ කතාවක් නැහැ. ඒ භූමියේ. ඒ භූමියේ ඔව් එතන. ඒ භූමියේ රූපස්කන්ධය නූපදිනවද උපදිනවද? උපදිනවා. එහෙමනම් උත්තරේ උපජ්ජති. උපජ්ජති. බොහොම හොඳයි. මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අර මේ ප්‍රවෘත්ති හින්දා මම හැමතිස්සෙම ඒ වෙලාවේ හිතුවා ඒක හරි නැද්ද? මෙහෙමයි. ඒ වෙලාවේ විතර වෙනවා අතන උපදිනවා ඒ වගේ හිතුවා. ඔව් දැන් ප්‍රවෘත්තිය හින්දා තමයි මේ අපි මේ නිරුද්ධ වෙනවා උපදිනවා කියන ඒවා ගන්නේ ඒ ප්‍රවෘත්තිය හින්දා තමයි. නමුත් අපි යත්ත කියනකොට අපිට ඒක මතු කරලා ගන්න ඕනෙම ස්ථානේ. මොන භූමියද කියන එක තමයි යත්ත කියන්නේ මොකද්ද කියන එක හොයා ගන්න ඕනේ. එතකොට ඊටු එක හොයා ගන්න පුළුවන්. එතකොට යත්ත කියන එක තත්ත වෙනුවට ආදේශ කරන්න පුළුවන්. දැන් අපිට යත්ත වාපන වේදනාකන්தோ න නිරුද්ධති කියනකොට හම්බුණානේ අසඤ්ඤ සත්ත්‍ය භූමිය නේද? එතකොට තත්ත කියන එක දාන්න පුළුවන් අසඤ්ඤ සත්‍යේ රූපකන්தோ නූපජ්ජති කියලා කියන්න පුළුවන්ද? බෑ. උපජ්ජති. උපජ්ජති. පැහැදිලි නේද ඒක? ඔව් පැහැදිලි. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට කවුද අපිට සම්බන්ධ වෙන්න පුළුවන්? ගමන මහත්තයා සම්බන්ධ වුණාද අද? මල්ලි කවුද SD කියලා එක්කෙනෙක් සම්බන්ධ SD SD කියලා එක්කෙනෙක් ඉන්නවා සම්බන්ධ SD ගේ කතා කරන්නේ මහත්මියනේ SD කතා කරා ඒ ගමන මහත්ය නැහැ ගමන මහත්තයා නෑ නේද? එහෙමනම් විජිතා මහත්මිය ඉන්නවා. කවුද? විජිතා මහත්මිය. විජිතා මහත්මියට අපි යමු. විජිතා මහත්මියට අමතක වුණානේ. හොඳයි. විජිතා මහත්මිය කියන්නේ මම ප්‍රශ්නේ දාන්නම්. එතකොට දැන් මේ අපි දැන් මේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී ඕකාසනේ බැලුවේ.
ඊට පස්සේ අපිට හම්බෙන්නේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී ඕකාස පච්චනීක ඕකාසය හම්බෙන්නේ. එතකොට දැන් මෙතනදි කියනවා යත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජති තත්ත සංඥාස්කන්ධෝ න නිරුජ්ජති කියලා. හරි? කියන්න පුළුවන් ද විජිතා මහත්මියට මේකේ තේරුම මොකද්ද කියලා? මේ ප්‍රශ්නේ සිංහලෙන්. යම් තැනක වේදනා ස්කන්ධය නූපති නම් ඔව් එතන සංඥා ස්කන්ධය නිරුද්ධ වෙන්නේද නිරුද්ධ වන්නේද නෑ න නිරුජ්ජති කියලා අහන්නේ. නිරුද්ධ නොවන්නේද අන්න හරි නිරුද්ධ නොවන්නේද යම් තැනක වේදනාස්කන්ධය නූපදීද එතන සංඥාස්කන්ධය නිරුද්ධ නොවේද හරි. කොහෙද මේ වේදනාස්කන්ධ උපදින්නේ නැති භූමිය මොකද්ද? මොන භූමියේද නාමස්කන්ධ උපදින්නේ නැත්තේ? වේදනාස්කන්ධය උපදින්නේ නැත්තේ? අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යතරේ බොහොම හොඳයි. මොකද පංචවෝකාරයේත් වේදනාව උපදිනවා, චතුවෝකාරයේත් වේදනාව උපදිනවා. එහෙමනම් අසඤ්ඤ සත්‍ය තමයි වේදනාව උපදින්නේ නැති භූමිය නේද? එතන සංඥාස්කන්ධය නිරුද්ධ නොවේද කියලා අහන්නේ. නිරුද්ධ වෙන්න නම් තියෙන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ? නිරුද්ධ වෙන්න නම් සංඥාස්කන්ධය හට ගන්න ඕනේ නේද? ඔව්. හටගත්තොත් තමයි නිරුද්ධ වෙන්නේ. දැන් අසඤ්ඤ සත්‍යේ සංඥාස්කන්ධය හට ගන්න තැනක්ද? අසඤ්ඤ සත්‍යේ හටගන්නේ නැහැ නේ. හටගන්නේ නැහැ. එහෙමනම් නිරුද්ධ වෙන්න පුළුවන්ද? නෑ. නිරුද්ධ වෙන්නත් බෑ නේද? හරි එහෙමනම් න නිරුද්ධති කියන එක හරි නේද? නිරුද්ධ වෙන්නේ නැහැ නේද? ඒ හටගෙන තියෙන්න එපා නිරුද්ධ වෙන්න. එහෙමනම් සන්නිට්ඨානයට ගත්ත අසඤ්ඤ සත්වය කියන ඒ භූමිය සංසයට ගැලපෙනවා. සම්පූර්ණයෙන්ම ගැලපෙනවා. එතෙන්දී සංඥාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ අසඤ්ඤ සත්ත්ව තලයේ. මොකද ඒකට හේතුව තමයි සංඥාස්කන්ධ හටගන්න නැති හින්දා. එහෙමනම් මේකේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? ආමන්තා. ආමන්තා. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳයි. ඔබතුමීටම කියන්න පුළුවන්ද මේක පටිලෝම පුච්චා මොකද්ද කියලා? යත්ත වාපන යත්ත වාපන සංඥාස්කන්ධෝ න නිරුද්ධති තත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජති. හරියටම හරි. බොහොම හොඳයි. යත්ත වාපන සංඥාස්කන්ධෝ න නිරුද්ධති තත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජති. එතකොට බලන්න යම් තැනක සංඥාස්කන්ධේ නිරුද්ධ නොවේ නම් ඒ කොතන ගැනද කියන්නේ? සංඥාස්කන්ධේ ඔව් කියන්නේ සංඥාස්කන්ධය නිරුද්ධ නොවෙන්නේ කොහෙද? සංඥාස්කන්ධයක් නැති තැනක් වෙන්න එපා නේද? තිබ්බොත් නිරුද්ධ වෙනවමනේ. එතකොට කොහෙද මේ සංඥාස්කන්ධ? අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යමයි නේද? අසඤ්ඤ සත්‍යම තමයි සංඥාස්කන්ධේ නිරුද්ධ නොවන තැන. මොකද සංඥාස්කන්ධයක් හටගන්නේ නැත්නම් නිරුද්ධ වෙන්නේත් නැහැ. එහෙමනම් එතන සංඥාස්කන්ධේ නිරුද්ධ නොවන්නේ අසඤ්ඤ සත්‍යය. තත්ත වේදනාස්කන්ධ නූපජ්ජති. එතන වේදනාස්කන්ධය උපදින්නේ නැද්ද කියලා අහනවා. එතන වේදනාස්කන්ධය උපදිනවද? නූපදී. නූපදී. එහෙමනම් මේකට උත්තරේ මේකේ අහන්නෙත් නූපදීද කියලා අහන්නේ. නූපජ්ජති. ඔව් නූපජ්ජතිද කියලා තමයි අහන්නේ. ආමන්ත වැරදිද? හරි. ආමන්ත හරි. ඔව් බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳයි. ඊළඟට දැන් අපි මේ ගියේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පච්චනීක ඕකාස පටිලෝම පුච්චා. දැන් කාන්ති මහත්මියට යොමු වෙනවා. පොඩ්ඩක් මට චූටි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට දැන් මෙතනදිත් හිතන්න බැරිද දැන් චතුවෝකාරේ උපජ්ජන්තානම් කියලා. බෑනේ මෙතන තැනනේ අහන්නේ. පුද්ගලයෙක් ගැන කතා කරන්නවත් බෑ.
සම්පූර්ණයෙන් තහන. අහන්නේ නේද මතක නැතුණා. භූමිය ගැන අහන්නේ යත්ත කියන තියෙන තැන ගැන අහන්නේ. හරි? හරි මතක. හොඳයි. එහෙනම් දැන් ඔබතුමීට යොමු වෙනවා. කාන්ති මහත්මිය නෙවෙයි දැන් චන්ද්‍රිකා මහත්මියට යොමු වෙනවා. ප්‍රශ්නයක් අහලා ඉච්චි. මයික් එක ඔන් කරලා තිබ්බනම් ලේසියිනේ. ආපහු ඔන් කරන්න ඕනේ නැහැ නේ. ඒකින්ද ඔබතුමී කියන්න ඊළඟ යමකේ කුමක් කිය යුතුද? ඊළඟ පුච්චාව. ඊළඟ දැන් මේකේ පටිලෝමයෙන් දැන් අනුලෝමයෙන් අපි යන්න ඕනේ. අනුලෝමය වෙන්න ඕනේ. එතකොට වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. ඒක කරන්න. දැන් ඊළඟට යන්න ඕනේ. ඕකාස ඉවරයි දැන්. පච්චනේක ඕකාස ටික ඉවරයි. පටිලෝමය ඉවර කරානේ ඕකාසෙ දැන් යන්නේ. එතකොට දැන් ඊළඟට යන්න තියෙන්නේ මොකටද? මේ දෙකටම මොකද? හරි. රූපස්කන්ධ මූල, වේදනාස්කන්ධ මූල, පුද්ගලෝකාස. හරි. හොඳයි. හොඳයි. මේකේ 11 වෙනි එක. කියන්නකෝ බලන්න මේකේ පුද්ගලෝකාස මේකේ තේරුම කියන්න බලන්න. යමෙකුට යම් තැනක රූපස්කන්ධය නූපදීද ඔහුට එතන වේදනාස් නූපදීද ඔහුට එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේද? නිරුද්ධ නොවේද නේද? නිරුද්ධ නොවේද? වර්තමානයේ. එතකොට කියන්න ඒ කියන්නේ යමකට යම් තැනක රූපස්කන්ධය නූපදීද ඕහට එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද කියන නිරුද්ධ නොවේද කියලා තමයි අහන්නේ. නිරුද්ධ වෙන්නේ නැද්ද ඒ වෙලාවට? හරි. එතකොට කවුද සන්නිට්ඨානයට ගැලපෙන කට්ටිය? කාටද රූපස්කන්ධ නූපදින්නේ යම් තැනක? රූපස්කන්ධය නූපදින්නේ දැන් හිතන්න වෙනවා අර උපදින චුතවන ඔක්කොම හිතන්න වෙනවා. ඔව් දැන් දෙකම තියෙනවානේ. ඔන්න දැන් ඔක්කොම ලියා ගන්න. කවුද මේ පුද්ගලයෝ කියන එක ලියා ගන්න. ඔව් එතකොට අපි පංචවෝකාරය ගත්තොත් ඉස්සර වෙලා හරි. පංචවෝකාරයේ වුණොත් රූපස්කන්ධය චුත වෙනකොට උපදින්නේ නැහැ. හරි. ඒකෝර පංචවෝකාරා චවන්තාන නේද? ඔව්. පංචවෝකාරා චවන්තාන. හරි. ඔන්න පළවෙනි එක පංචවෝකාරා චවන්තාන. හරි. දෙවෙනි එක න චතුවෝකාරා. චතුවෝකාර කවුද? චතුවෝකාරයේ චවන්තාන. චතුවෝකාරා චවන්තාන. නෑ උපජ්ජන්තාන. සමා වෙන්නේ. චතුවෝකාරං උපජ්ජත්තාන. උපජ්ජන්තාන. ඊට පස්සේ එතකොට ඒක වෝකාරය කියන්නේ නෑ අපි චතුවෝකාරයේ චවන්තානං ගත්තේ නෑනේ. එයාගේ තත්ත්වය මොකද? චතුවෝකාරයේ චුත වෙනකොට රූපස්කන්ධයක් නැහැනේ. චුත වෙන කෙනාට රූපස්කන්ධයක් නැහැ. නැහැ නෙවෙයි. උපදිනවද කියලා මෙතන අහන්නේ උපදිනවද කියලා අහන්නේ. රූපස්කන්ධ සම්නිච්ඡානෙට ගන්න වෙන්නේ රූපස්කන්ධ උපදින්නේ නැති හැමෝම. නූපදින අය. ඔව් නූපදින කට්ටිය. එතකොට චතුවෝකාරයේ චුතවන එක්කනා ගැන මොකද කියන්නේ? එයාට උපදින්නේ නැහැ නේ දෙයක් නැති හරි. චතුවෝකාරයේ චුත වෙන එක්කනාටත් රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. නෑ. ඒක එහෙනම් එයත් ඉඳනවනේ. ඔව් චවන්තාන. චතුවෝකාරා චවන්තාන. ආනන්තන උපජ්ජන්තාන දෙකම එනවා චතුවෝකාර. ඊට පස්සේ එතකොට අසඤ්ඤ සත්‍යේ ඔව් අසංචත්තේ ගත්තොත් දැන් හිරුද්ධ නොවන එකක් නේ නෑ ඒක සංසේදියා හැරක් කළ බලන්න. උපජ්ජන් නූපබද්ද අසඤ්ඤ සත්‍ය උපදින කෙනාට රූපස්කන්ධයක් නූපදී. ආයි හොඳට හිතලා කතා කරන්න. රූපස්කන්ධයක් උපදී. right. හරි. එතකොට යාව ගන්න බෑනේ මෙතන. බෑ. නෑ. යස්ස යත් රූපස්කන්ධ නූපජ්ජති කියන දඬ ගන්න පුළුවන් අසඤ්ඤ සත්‍ය කාවද? අසඤ්ඤ සත්‍ය චුත වෙනයි. හරි. අසඤ්ඤ සත්තා චවන්තාන. චවන්තාන. හරි. තව කට්ටිය ඉන්නවද? අපි මේ අපි ගත්ත දැන් පංචවෝකාරා චවන්තානං ගත්තා. එයාට රූපස්කන්ධය නූපදිනවා කියලා. හරි. ඊළඟට චතුවෝකාරං uppajjantānaං ගත්තා. එයාටත් රූපස්කන්ධය නූපදිනවා කියලා. චතුවෝකාරය උපදින කෙනා. ඊට පස්සේ ගත්ත චතුවෝකාරා චවන්තානං. චතුවෝකාරයෙන් චුත වෙන එකනත් ගත්ත රූපස්කන්ධය නූපදිනවායි කියලා. හරි. ඊට පස්සේ අසඤ්ඤ සත්‍යේ අසඤ්ඤ සත්තා චවන්තානං ගත්තා. එයාටත් රූපස්කන්ධය නූපදිනවා කියලා.
අපි සාමාන්‍යයෙන් යස්ස යත්ත දෙකම එනකොට මේ සුද්ධාවාසය ගැන හිතන්න කියලා තියනවා නේද? නෑ සුද්ධාවාසය ගැන හිතන්න ඕනේ අතීත අනාගත කියන දෙක එකට කොටස් වලදී තමයි හිතන්න ඕනේ. මොකද අතීත ස්කන්ධ තිබුණ නැහැ අනාගතීත ස්කන්ධ නැති හින්දා එතනදී තමයි අපිට හිතන්න වෙන්නේ සුද්ධාවාසය ගැන. පච්චුප්පන්න වාරයේදී අපි පංචවෝකාරයේම කොටසක් හැටියට තමයි මේ සුද්ධාවාසය සලකන්නේ. හරි නේද? හරි. හොඳයි දැන් කියන්න බලන්න. හොඳයි අපි යමු එකින් එක යමු. හොඳේ. පංචවෝකාරා චවන්තාන. එයාට මොකද වෙන්නේ වේදනාස්කන්ධයට? චුත වෙනකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. එතකොට යාව වැටෙනවා. නිරුද්ධති කියන එකට ගැලපෙනවද නැද්ද? එතකොට එයා පළවෙනි කොටසට යනවා. ඒත් සංසයට නොගැලපෙන එක්කෙනාට. සංසයට නොගැලපේ. හරි. අන්න මම නොගැලපේ කියලා ලිව්වා. චතුවෝකාරං uppajjantāna. චතුවෝකාරයේ උපදින අයට වේදනා එතකොට එයා උපදින අයට වේදනා ස්කන්ධය නිරුද්ධ නොවන්නේ නොවේ. ඒ කියන්නේ නිරුද්ධ වේ. ඔව්. නිරුද්ධ නොවන්නේ නොවේ කියන්නේ නිරුද්ධ වෙනවා කියන්නේ. ඔව්. එතකොට එහෙම වෙනවද චතුවෝකාරය උපදිනකොට නිරුද්ධ වෙනවද? නෑ. වේදනා ස්කන්ධය. නෑ. ඒක තමයි නිරුද්ධ වේ. ඇටලෙනා භාෂාව. චතුවෝකාරං uppajjantāna. චතුවෝකාරයේ උපදින කෙනාට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද? උපදිනකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් නිරුද්ධති. නිරුද්ධති. එතකොට සංසාරේ ගැලපෙනවද නොගැලපෙනවද? සංසාරේ නොගැලපෙන කොටසට වැටෙනවා. ආයෙ කල්පනා කරලා බලන්න වෙනවා. ඇයි? චතුවෝකාරයේ උපදිනකොට නිරුද්ධතිද නිරුද්ධතිද? වේදනාස්කන්ධය. වේදනාස්කන්ධය උපදිනකොට නිරුද්ධ වෙන්නේ නැහැ. නිරුද්ධති නේද? ඔව්. එහෙමනම් සංසාරේ ගැලපෙනවද නැද්ද? සංසාරේ ගැලපෙනවා. ගැලපෙනවා. හරි. ඊළඟට චතුවෝකාරා චවන්තාන. චතුවෝකාරයෙන් චුතවන අයට. චතුවෝකාරයෙන් චුත වේදනාස්කන්ධයට මොකද වෙන්නේ? චතුවෝකාරයෙන් චුතවන අයට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද නිරුද්ධ නොවනවද? නිරුද්ධ වෙනවා. එහෙමනම් සංසයට ගැලපෙනවා. දැන් නොගැලපෙනවා. ඔය ඉතින් දෙකයි තියෙන්නේ. නොගැලපේ. හරි? හරි. ඊළඟට අසඤ්ඤ සත්තා චවන්තාන. අසඤ්ඤ සත්‍ය චුත වෙන එක්කනට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද නිරුද්ධ වන්නේ නැද්ද? නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද වේදනාස්කන්ධයක් නැති නිසා. නැති නිසා. එහෙනම් සංසයට නොගැලපෙනවා. හැලපෙනවා සමානයි. නිරුද්ධතිනි එතකොට ගැලපෙනවද නැද්ද? හැලපෙනවා. හරි ගැලපෙනවා නේ. එතකොට අපිට නොගැලපෙන දෙන්නෙක් හම්බුණා. ඒ තමයි පංචවෝකාරේ චවන්තානමුයි චතුවෝකාරා චවන්තාන. හරි? ඔව්. එතකොට ගැලපෙන දෙන්න හම්බුණා චතුවෝකාරං uppajjantānaං අසඤ්ඤ සත්තා චවන්තාන. ඔව්. හරි? හරි. දැන් බලමු අපිට ඒක නොගැලපෙන කට්ටියනේ කලින් කියන්නේ. එතකොට පංචවෝකාරා චවන්තානං එන්න ඕනේ. චතුවෝකාරා චවන්තානං. ওই දෙකම එකතු කරලා අපිට කියන්න පුළුවන් චතුවෝකාරා පංචවෝකාරා චවන්තානං කියලා එතන ගත්ත හැකි. දෙවෙනි තැනදී ගන්න පුළුවන් චතුවෝකාරං uppajjantānaං අසඤ්ඤ සත්තා චවන්තානං. හරි. මෙතන අර චතුවෝකාර කියන අරූපත් කලං කරලා අරන් තියෙනවා දෙකට. හරි. බලන්න පළවෙනි එකේ මොකද්ද කියන්නේ? චතුවෝකාරා පංචවෝකාරා චවන්තාන. ඒ නොගැලපෙන දෙන්න. හරි? තේසං තත්ත්ව රූපක්ඛන්‍தோ නූපජ්ජති. ඒ දෙන්නම සම්නිට්ඨානයට ගැලපෙන. හැබැයි සංසියට නොගැලපෙන නිසා නෝච තේසං තත්ත වේදනාඛන්‍தோ න නිරුද්ධති කියලා කියන්නේ. ඒ දෙන්නට වේදනාස්කන්ධේ නිරුද්ධ නොවන්නේ නොවේ. නිරුද්ධ නොවන්නේ නොවේ කියලා කියන්නේ මොකද්ද? නිරුද්ධ වේ. නිරුද්ධ වේ කියන එකයි කියන්නේ. ඊළඟට අරූපං uppajjantānaං අසඤ්ඤ සත්තා චවන්තානං තේසං තත්ත රූපක්ඛන්‍தோ නූපජ්ජති. එතකොට ඒ දෙන්නත් මේ සංසයට සම්නිට්ඨානයට ගැලපෙනවා කියන එක කිව්වා. හැබැයි ඒ වගේ හැබැයි කියන එක වැරදි. ඒ වගේම
සංසයටත් ගැලපෙනවා. වේදනා කන්දෝච න නිරුජ්ජති. මේක පැහැදිලිද ප්‍රශ්න තියෙනවා? මම හිතනවා පැහැදිලිද කියලා. හොඳයි. දැන් ඔබතුමීම කියන්න මේකේ පටිලෝම පුච්චාව. කියන්න චන්ද්‍රිකා මහත්මිය. මාෆ් කරන්න. යස්ස වාපන යත්ත වේදනා හරි sorry යත්ත වාපන යත්ත වේදනා කන්දෝ න නිරුච්ඡති තස්ස රූපකන්දෝ නූපපජ්ජතිති. තස්ස තත්ත රූපකන්දෝ නූපපජ්ජතිති. නූපජ්ජතිති. හරි. අපි දැන් යනවා නීත මහත්මියට. නීත මහත්මිය කියන්නේ යස්ස වාපන යත්ත වේදනා කන්දෝ න නිරුච්ඡති. යලි යමකහට යම් තැනක වේදනා ස්කන්ධය නිරුද්ධ නොවේද? කවුද මේ මෙතන යස්ස කියලා කියන්නේ? කොහේ ඉන්න කවුද මේ යස්ස කියන්නේ? උපදිනාය පංචෝකාරී උපදිනාය. හරි පොඩකින් මම ලියා ගන්නම්. පංචවෝකාරං චවන් උපජ්ජන්තාන. උපජ්ජන්තාන. හරි. තව අරූපේ උපජ්ජත්තාන. හරි. අරූපං නැත්නම් චතුවෝකාරං උපජ්ජන්තාන. හරි. වෙන අසංජේ උපදින අයටත් මොකද ඒගොල්ලන්ට නැති නිසා අසංජ කොහොමද උපදිනකොට කිසිම දෙයක් නිරුද්ධ වෙන්නේ නැහැනේ කාටවත් නේද? ඒක නිසා අසංජ සත්තං උපජ්ජන්තාන ගන්න උපදින උපජ්ජත්තාන. හරි. එතකොට අසංජ සත්වේ චුත වෙන අය කොහොමද? නිරුච්ඡති. ඒත් ගැලපෙනව නේද සම්නිට්ඨානෙට? ඔව් ඒත් ගැලපෙනවා. චවන්තානං ගන්න පුළුවන් නේද? ඔව්. එතකොට අපි දැනට ගත්ත පංචවෝකාරං උපජ්ජන්තානං අරූපං උපජ්ජන්තානං. එතකොට පංචවෝකාරයේ චුත වෙන එක ගන්න පුළුවන්ද? වේදනා ස්කන්ධේ නිරුද්ධ නොවෙනවා කියලා කියන්න පුළුවන්ද? නිරුද්ධ වෙනවනේ එයාට නිරුද්ධ. එයාව ගන්න බෑ එහෙනම් නේද? බෑ. අරූපේ චුත වෙන එක ගන්නත් බෑ නේද? එතනදී වේදනා ස්කන්ධේ නිරුද්ධ වෙනවනේ නේද? නිරුද්ධ. හරි. එහෙමනම් අසඤ්ඤ සත්‍ය උපජ්ජන්තානං ගන්න පුළුවන්, අසඤ්ඤ සත්තා චවන්තානං ගන්න පුළුවන් නේද? ගන්නත් පුළුවන්. හරි. ඊට එහා කෙනෙක් ගන්න බෑනේ. අපි දැන් එකින් එක බලමු. හොඳේ. දැන් පළවෙනි එක ගමු. පංචවෝකාරං උපජ්ජන්තානං. එයාට රූපස්කන්ධය නූපදීද කියලා අහන්න. පංචවෝකාරයේ උපජ්ජත්තානන්ට රූපස්කන්ධය උපදිනවා. එහෙමනම් සංසයට ගැලපෙනවද නොගැලපෙනවද? නොගැලපෙනවා. නොගැලපෙනවා. හරි. නොගැලපේ. හරි. හරි. ඊළඟට අරූපං උපජ්ජන්තාන. අරූප උපදින කෙනාට. රූපස්කන්ධේ නූපදිනවද උපදිනවද? රූපස්කන්ධේ නූපදිනවා සංසයට ගැලපේ. ගැලපේ. හරි. ගැලපේ. හරි. අසඤ්ඤ සත්තං උපජ්ජන්තාන. රූපස්කන්ධ නූපජ්ජති ඔයකට ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. නොගැලපේ. නොගැලපේ. අසඤ්ඤ සත්තා චවන්තාන. රූපස්කන්ධ නූපදිනවද එතෙන්දී? එයාට චුත වෙනකොට නූපදී. ගැලපෙනවද නොගැලපෙනවද? සංසයට. නූපදී ගැලපෙනවා. ගැලපේ. හරි. ඔන්න නොගැලපෙන දෙන්නෙක් හම්බුණා. ඒ තමයි පංචවෝකාරං උපජ්ජන්තානං කෙනෙක්කනා සංසයට ගැලපෙන්නේ නැහැ. මොකද එයාට රූපස්කන්ධය එතනදී උපදින හින්දා. ඊළඟට අසඤ්ඤ සත්‍ය උපදින කෙනාත් සංසයට ගැලපෙන්නේ නැහැ. එයාට රූපස්කන්ධයක් උපදින හින්දා. හරි? ඊළඟට ගැලපෙන දෙන්නෙක් හම්බුණා අරූපං උපජ්ජන්තාන. නැත්තම් චතුවෝකාරං උපජ්ජන්තාන. දෙවිදිහම කියනවනේ. හරි? ඊළඟට අසඤ්ඤ
සත්තා චවන්තාන. හරි? එතකොට දැන් බලමු අපි කොහොමද නොගැලපෙන දෙන්න කලින් කියන්න වෙනවනේ. පංචවෝකාරයේ උපදින එක්කනයි අසඤ්ඤ සත්‍ය උපදින එක්කනයි තමයි අපිට මේ සංසයට නොගැලපෙන විදිහට කලින් කියලා කියන්න වෙන්නේ නේද? නෝච තේසන් තත්ත්ව කියන්නේ ඒ දෙන්නට. ඊළඟට ගැලපෙන දෙන්න වෙන්නේ අරූපං uppajjantānaṁ අසඤ්ඤ සත්තා චවන්තාන. පංචවෝකාර uppajjantānaṁ අසඤ්ඤ සත්තං uppajjantānaṁ ඊට පස්සේ අරූපං uppajjantānaṁ අසඤ්ඤ සත්තා චවන්තාන. හරි බලන්න. පංචවෝකාරං uppajjantānaṁ අසඤ්ඤ සත්තං uppajjantāන. මේ දෙන්නම තමයි නොගැලපුණේ නේද? තේසන් තත්ත්ව වේදනාස්කන්ධෝ න නිරුච්ඡති. ඒගොල්ලන්ට එතන වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි එයාට රූපස්කන්ධය නූපදිනවා කියලා කියන්න බෑ. නෝච තේසන් තත්ත්ව රූපස්කන්ධෝ නූපජ්ජති. මොකද ඒගොල්ලන්ට දැන් රූපස්කන්ධය උපදිනවා නේද? පංචවෝකාරී උපදින එක්කනටයි අසඤ්ඤ සත්‍ය උපදින එක්කනටයි වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ මේ උපදින හින්දා. හැබැයි එයාට රූපස්කන්ධය නූපදින්නේ නොවේ. රූපස්කන්ධය උපදිනවා. ඊළඟ එක ගත්තොත් අරූපං uppajjantānaṁ අසඤ්ඤ සත්තා චවන්තානං තේසන් තත්ත්ව වේදනාඛන්‍தோච න නිරුද්ධති. ඒ දෙන්න සම්නිට්ඨාන්ට ගැලපෙන දෙන්නේ. ඒ වගේම රූපස්කන්ධයත් නූපදින හින්දා සංසයටත් ගැලපෙන දෙන්නේ. මේක පැහැදිලිද? ප්‍රශ්න මොනවද තියෙනවද? පැහැදිලි ජන්තු වාක්‍යය. නේද? හොඳයි. එහෙනම් දැන් මේකේ ඊළඟ පුච්චාව කුමක් විය යුතුද කියලා කියන්න බලන්න ශ්‍රීමති මහත්මිය. ඒකේ ඊළඟ පුච්චාව වෙන්න ඕනේ මොන මූලීද? පුද්ගලෝකාස වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. හරි. එතකොට කොහොමද එන්නේ? එතකොට එන්න ඕනේ යස්ස යත්ත වේදනාස්කන්ධෝ නෝපජ්ජති තස්ස තත්ත සංඥාස්කන්ධෝ න නිරුජ්ජතිති. හරි. මහල්. තේරුම එතකොට යමෙකුට යම් තැනක වර්තමානයේ වේදනාස්කන්ධය නූපදීද ඕහට එතන සංඥාස්කන්ධය නිරුද්ධ නොවේද වර්තමානයේ. හරි. එතකොට යමකට යම් තැනක වේදනාස්කන්ධය නූපදීනවා කියනකොට මේ කවුද මේ යස්ස කියලා කියන්නේ? කියන්න පුද්ගලයා මන් ලියා ගන්න. එතකොට යස්ස යත්ත වේදනාස්කන්ධය නූපදින පුද්ගලයා පංචවෝකාරයෙන් පටන් ගන්නකො බලන්න. පංචවෝකාරේ. එතකොට පංචවෝකාරේ නූපදිනේ. පංචවෝකාරේ චවන්තානං පංචවෝකාර චවන්තානං. පංචවෝකාරා චවන්තානං. අරූපා චවන්තානං. අරූපා නැත්නම් චතුවෝකාර චවන්තානං. චතුවෝකාරා චවන්තානං. රූපා වෙන්න පුළුවන්. බලමු. ඊළඟට අසඤ්ඤ සත්තං uppajjantānaṁ චවන්තානං දෙකම ගත්ත හැකි. අසඤ්ඤ සත්තං uppajjantānaං ගන්න පුළුවන්. අසඤ්ඤ සත්තානං. අසඤ්ඤ සත්තා චවන්තානං ගන්න පුළුවන් නේද? පුළුවන්. හොඳයි. වෙන කවුරු හරි ඉන්නවද? වෙන අරූපේ uppajjantānaං ගන්න බෑ. බැහැනේ නේද? මේ පංචවෝකාරේ uppajjantānaං ගන්න බෑ. හරි. ඒක ගන්න. හරි. චවන්තානං ගන්න පුළුවන් එකම පුද්ගලයා තමයි. එතකොට අසඤ්ඤ සත්‍යයේ ඉන්න පුද්ගලයා නේද? අසඤ්ඤ සත්‍යයේ චුත වෙන පුද්ගලයා විතරයි මෙතන ගන්න පුළුවන්නේ වේදනාස්කන්ධය. නෑ අසඤ්ඤ සත්‍යයෙන් උපදින කෙනා විතරයි වේදනාස්කන්ධේ නූපදිනවා කියලා ගන්න පුළුවන්. අනිත් හැම තැනදීම උපදින අවස්ථාවලදී උපදින්න බෑ. හරි. දැන් අපි යමු පළවෙනිම පුද්ගලයා. පංචවෝකාරා චවන්තානං. එයාට මොකද වෙන්නේ සංඥාස්කන්ධයට? පංචවෝකාරා චවන්තානං චුත වෙන කෙනාගේ උපදින්නේ නැහැ චුත වෙන අවස්ථාවේ. ඒක නිසා පංචවෝකාරා චවන්තානං වේදනාස්කන්ධෝ නූපජ්ජති. නෑ අපි දැන් මේ පුද්ගලයෝ හතර දෙනා හොයාගත්තානේ. දැන් සම්නිට්ඨානයට ගැලපෙන පුද්ගලයෝ හතර දෙනෙක් හොයාගත්තා. ඒකෙන් පළවෙනි එක්කෙනා තමයි පංචවෝකාරා චවන්තානං, දෙවෙනි එක්කෙනා අරූපා චවන්තානං, තුන්වෙනි එක්කෙනා අසඤ්ඤ සත්තං uppajjantānaං, හතරවෙනි එක්කෙනා අසඤ්ඤ සත්තා චවන්තානං. හරි. දැන් අපි ওই එක එක පුද්ගලයෝ
එතකොට දැන් මේ හතර දෙනා ගැන ආපහු අපි සම්නිට්ඨානෙට ගලපන්න ඕනේ. ගැලපෙන හතර දෙනා තමයි මේ ගත්තේ. දැන් අපි යෝග සංසයට ගලපමු. කොහොමද? පංචවෝකාරා චවන්තාන සංසයට ගැලපෙනවද නැද්ද කියලා කියන්න ඕනේ. ගැලපෙන්නේ නැහැ. ඇයි? අරූපා චවන්තාන එතකොට නෑ පංචවෝකාර චවන්තාන. පංචවෝකාරයේ චුත වෙන කෙනා ගැන කතා කරන්නේ. අචුත වෙන කෙනාගේ තේස් තස්ස දත්ත සංඥාස්කන්ධ නිරුද්ධ වෙනවා. සංඥා ස්කන්ධේ නිරුද්ධ වෙනවා. පංචවෝකාරයේ චුත වෙන එකනාගේ නේද? එතකොට අපිට න නිරුද්ධති කියලා කියන්න බෑ. ඒකින්ද සංසයට ගැලපෙනවද නොගැලපෙනවද? නොගැලපේ. එතකොට ඊළඟ එකන තමයි අරූපා චවන්තාන. ඔව්. එතකොට එයාගේ සම්නිට්ඨානෙට ගැලපෙන සංසයට නොගැලපෙන. නොගැලපේ. එතකොට පංචවෝකාරා චවන්තානං අරූපා චවන්තානං හරි අපි අනිත් දෙන්නත් අරගෙන බලමු. අසඤ්ඤ සත්තං uppajjantāන. එයාගේ தත්ත්වය මොකද්ද? එයාගේ தත්ත්වය අසඤ්ඤ සත්‍ය කොහොමද නාමස්කන්ධ නැහැ. ඉතින් උපදින වෙලාවක් තියෙන්නේ නාමස්කන්ධත් නැහැ. ඒක නිසා ඒක මේ නූපජ්ජති ගැලපෙනවා සංසය සම්නිට්ඨානෙට. සම්නිට්ඨානෙට ගැලපෙන සංසයටත් ගැලපෙනවා. ඔව් දැන් සම්නිට්ඨානෙට ගැලපෙන පුද්ගලයෝ 4 දෙනෙක් අපි අරගෙන ඒ අය සංසයට ගැලපෙනවද කියන එක විතරයි දැන් බලන්නේ. ඔව් ඒක සංසයට ගැලපෙනවා. මොකද මේ නිරුද්ධ වෙන්නේ නැති නිසා එතන. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍ය උපදින කෙනාට සංඥා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ නේද? මොකද නිරුද්ධ වෙන්න නම් එතන කලින් තිබිලා තියෙන්න ඕනේ. එතන නේද? එහෙම නැහැ. මේක ගැලපෙනවා. හරි. ඊළඟට අසඤ්ඤ සත්‍ය චවන්තාන. අසඤ්ඤ සත්‍ය චවන්තානං කියන එකනටත් සංඥා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ නේද? එහෙනම් ඒකත් එයාත් ගැලපෙනවා. එහෙමනම් අපිට නොගැලපෙන දෙන්නෙක් හම්බුණා. ඒ තමයි පංචවෝකාරා චවන්තානං ඊළඟට චතුවෝකාරා චවන්තානං. ඒතකොට අපිට ගන්න පුළුවන් චතුවෝකාරා පංචවෝකාරා චවන්තානං කියලා ගන්න පුළුවන් අර සංසයට නොගැලපෙන කොටස. ඊළඟට ගැලපෙන කොටසට අපිට ආවා අසඤ්ඤ සත්තා uppajjantāනං අසඤ්ඤ සත්තා චවන්තානං. ඒ දෙක වෙනුවටම අපි එක වචනයක් පාවිච්චි කරොත් මොකද්ද කියන්න පුළුවන් අපිට? අසඤ්ඤ සත්තානං නේද? හොඳයි. අපි බලමු. හරි. එතකොට මෙතන කියනවා චතුවෝකාරා පංචවෝකාරා. ඔබතුමී කියන්නකෝ. එතකොට චතුවෝකාරා පංචවෝකාරා චවන්තානං යස්ස යත් නෑ මේකම කියන්නේ විසර්ජනේ කියන්නේ ඉස්සලා. චතුවෝකාරා පංචවෝකාරා චවන්තානං තේසං තත්ත වේදනක්ඛන්தோ නූපජ්ජති නොච තේසං තත්ත සංඥාක්ඛන්தோ න නිරුජ්ජති. හරිද? ඊට පස්සේ ඊළඟට අසඤ්ඤ සත්තානං තේසං තත්ත වේදනක්ඛන්தோච නූපජ්ජති සංඥාක්ඛන්தோච න නිරුජ්ජති. ඔව් දැන් මේකේ තියෙන විශේෂ ලක්ෂණ හැම එකෙම තියෙන අපි දැකපු දෙයක් මම මේ ආපහු මතු කරලා කියන්නේ බලන්න මේ පළවෙනි වාක්‍යයෙන් මේ දෙකේම මුලින් තියෙන කොටසෙන් කියන්නේ අපි තෝරාගත් කොටස සම්නිට්ඨානෙට ගැලපෙනවා කියන එක තමයි මේ මුල වචනයි වාක්‍යයෙන් කියන්නේ. චතුවෝකාරා පංචවෝකාරා චවන්තානං තේසං තත්ත වේදනාක්ඛන්தோ නූපජ්ජති. දැන් මෙතන වේදනාක්ඛන්தோ නූපජ්ජති කියලා කියන්නේ යස්ස යත්ත. දැන් බලන්න මේ යස්ස යත්ත කියනකොට යස්ස කියන්නේ චවන්තානං යත්ත කියන්නේ චතුවෝකාරා පංචවෝකාරා. පංචවෝකාර භූමියෙන් චතුවෝකාර භූමියෙන් කියන එක තමයි මේ යත්ත කියලා කියන්නේ. චවන්තානං කියලා කියන්නේ යස්ස. ඔවුනට තත්ත වේදනාක්ඛන්தோ නූපජ්ජති. ඒකෝට දැන් මේ ගත්ත කොටස සම්නිට්ඨානෙට ගැලපෙනවා කියලා මුලින් කියනවා. ඊට පස්සේ කියනවා ඒගොල්ලන් සංසයට නොගැලපෙනවා. සංසය කියන්නේ න නිරුජ්ජති. මෙතන න නිරුජ්ජති තියෙනවා. හැබැයි මෙතන නෝ එකක් තියෙනවා. ඒ කියන්නේ නෝ න නිරුජ්ජති. නිරුද්ධ නොවන්නේ නොවේ. ඒ කියන්නේ නිරුද්ධ වෙනවා කියන එකයි කියන්නේ. ඊළඟට මේ කොටස ගත්ත දෙවෙනි කොටස ගත්තත්
අසඤ්ඤ සත්තානං කියලා අපිට ආවේ උත්තරේ අසඤ්ඤ සත්තේ අසඤ්ඤ සත්තං uppajjantāනං කියන පුද්ගලයාටත් අසඤ්ඤ සත්තා චවන්තානං කියන පුද්ගලයාටත් දෙන්නටම මේ සංසය ගැලපෙන හින්දා. ඒකින්ද අපි ඒ වගේම මේ මෙතෙන්දි කියනවා එයා සන්නිට්ඨානෙට අයිති වෙනවා කියලා මුලින්ම කියනවා. තේසං තත්ත වේදනාකන්දෝච්ච නූපජ්ජති. වේදනාස්කන්ධේ නූපදින පුද්ගලයා හැටි තමයි මේ හොයාගෙන තියෙන්නේ. එයා සංසයට ගැලපෙනවා කියලා මෙතන කියනවා. සංඥා කන්දත න නිරුද්ධති. මෙතන අහන්නේ න නිරුද්ධති කියලානේ අහන්නේ. නිරුද්ධ නොවේද කියලානේ. නිරුද්ධ නොවේ කියලා කියනවා. හරි. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙමනම් දැන් අපි යොමු වෙනවා අවසාන වශයෙන් ලක්ෂ්මී මහත්මියට මේකේ පටිලෝම පුච්චාව අපිට කියන්න. පටිලෝම පුච්චාව වෙන්නේ එතකොට යස්සවාපන යත්ත සංඥා කන්දෝ න නිරුච්ඡති තස්ස තත්ත වේදනා කන්දෝ නූපජ්ජති නූපජ්ජති නේද? හොඳයි. නූපජ්ජති යස්සවාපනයත් සංඥාකන්දෝ න නිරුද්ධති තස්ස තත්ත වේදනාකන්දෝ නූපජ්ජති. දැන් මට කියන්න කවුද මේ යස්ස කියලා කියන්නේ? කොහේ ඉන්න යස්සද මේ? යස්සවාපන යත්ත සංඥා කන්දෝ න නිරුච්ඡති. සංඥා ස්කන්ධ නිරුද්ධ නොවන අය කොහේ ඉන්න කවුරු ගැනද මේ කියන්නේ? ඔව් එතකොට පංචවෝකාරයෙන් පටන් ගන්න. ඔව් පංචවෝකාරයෙන් පටන් ගත්තොතින් උපදිනායට න නිරුච්ඡති. පංචවෝකාරං උපජ්ජන්තානනේ. හරි. ඒකෝන නිරුද්ධ වෙන්නේ නැහැ නේ සංඥා ස්කන්ධය. හරි. එතකොට පංචවෝකාරේ චුත වෙන අයට පංචවෝකාරයෙන් චුත වෙන අයට නිරුද්ධ වෙනවා. එහෙනම් එයාව ගන්න බෑ. එයා ගන්න බෑ. හරි. එතකොට දැන් අපි යනවා චතුවෝකාරයට. ඔව් චතුවෝකාරේ චතුවෝකාරං uppajjantāna මොකද වෙන්නේ? uppajjantāna න නිරුච්ඡති. එතකොට ගැලපෙනවා නේ? ගැලපෙනවා සම්නිට්ඨානෙ. චවන්තානං ගන්න පුළුවන්ද? චවන්තානං ගන්න බෑ. බෑ. හරි. එහෙමනම් ඔන්න අපිට ආව පංචවෝකාරං uppajjantāna චතුවෝකාරං uppajjantāna. අපිට දැන් ඉතුරු උනේ අසඤ්ඤ සත්‍ය නේද? ඔව්. එතකොට අසඤ්ඤ සත්තං uppajjantāna ගන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් අසඤ්ඤ සත්තං uppajjan. එයාටත් සංඥා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ නේද? ඔව්. හරි. අසඤ්ඤ සත්තා චවන්තානං ගන්න පුළුවන්ද? චවන්තානං ගන්නත් පුළුවන්. හරි. එයාටත් සංඥා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ නේද? එතන තිබුණේ තියෙන්නේ නැහැ නේ මේ යට තිබුණේ නැහැ නේ සංඥා ස්කන්ධයක්. ඒකෙන්ද නිරුද්ධ වෙන්න බෑ මේ චුත වෙන අවස්ථාවේ. හරි. එතකොට අපිට දැන් 4 දිනක් හම්බුණා. අපි දැන් මේ 4 දිනා තමයි පංචවෝකාරං uppajjantānaං චතුවෝකාරං uppajjantānaං අසඤ්ඤ සත්තං uppajjantānaං අසඤ්ඤ සත්තා චවන්තාන. හරි. දැන් අපි ආපහු දැන් මේ සම්නිට්ඨානෙට මේගොල්ලන්ව ගලපන්නේ නැහැ. මොකද ඒගොල්ලන් ගැලපෙන කට්ටිය තමයි අපි මේ හොයාගත්තේ. දැන් අපි මේගොල්ලන් සංසයට ගැලපෙනවද කියලා බලනවා. ඔන්න පළවෙනි එක්කන. පංචවෝකාරං uppajjantānaං. එයාට වේදනා ස්කන්ධයට මොකද්ද වෙන්නේ? වේදනා ස්කන්ධය උපදිනවා. එතකොට මෙතන සංසය අහන්නේ නූපජ්ජති කියලා. එතකොට සංසයට ගැලපෙනවද නැද්ද? ගැලපෙන්නේ නොගැලපේ. නොගැලපෙනවා. හරි. ඊළඟට චතුවෝකාරං uppajjantānaං. ඔව්. එයාටත් උපදිනවා සංසයට ගැලපෙන්නේ නැහැ. හරි. නොගැලපේ. මොකද එයාට මේ වේදනාස්කන්ධේ නූපදිනවා කියලා කියන්න බෑනේ නේද? චතුවාකාරයේ උපදින කෙනාට නේද? කියන්න බෑ. හරි. ඊළඟට අසඤ්ඤ සත්‍ය උපදින කෙනාට වේදනාස්කන්ධේ නූපජ්ජති කියන එක ගැලපෙනවද? ගැලපෙනවා. එතකොට අසඤ්ඤ සත්‍ය චුත වෙන එක්කනාට වේදනාස්කන්ධේ නූපජ්ජති කියන එක ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා. අනිවාර්යයෙන්ම ගැලපෙනවානේ. හරි. එතකොට අන්න නොගැලපෙන දෙන්නෙක් හම්බුණා. ඒ තමයි සංසයට නොගැලපෙන්නේ පංචවෝකාරං uppajjantānaං චතුවෝකාරං uppajjantānaං. ඒකට සමායට බොහෝ විට අපිට කියයි චතුවෝකාරං පංචවෝකාරං uppajjantānaං. හරි? ඊළඟට ගැලපෙන කොටසට හම්බුණා අසඤ්ඤ සත්තං uppajjantānaං අසඤ්ඤ සත්තා චවන්තානං. එතකොට අපිට ඒක ඒ දෙකම එක වචනයකින් කියන්න පුළුවන් කොහොමද? ඔව් අසඤ්ඤ සත්තානං කියලා. අසඤ්ඤ සත්තානං කියලා. හරි? ඔව්. දැන් අපි බලමු. ඔව්. කොහොමද තියෙන්නේ? ඔබතුමීම කියනකො විශ්සච්චනේ? චතුෝකාරං පංචවෝකාරං uppajjantānaං
තේසන් තත්ත්ව සංඥා කන්දෝ න නිරුච්ඡති නොච තේසන් තත්ත්ව වේදනා කන්දෝ නූපජ්ජති. හරි නේද? හරි. එතකොට ඒ දෙන්නම සම්නිට්ඨානයට ගැලපෙච්ච දෙන්නෙක් නේද? චතුවෝකාරයේ පංචවෝකාරයේ උපදින අය. හැබැයි ඒ දෙන්නම සංසයට ගැලපුන්නේ නැහැ. ඒකයි අපි නොචතේ සන්තත්ත්ව වේදනා කන්ද නූපජ්ජති කියලා කිව්වේ නේද? වේදනා ස්කන්ධේ නූපදින්නේ නොවේ කියන්නේ උපදිනවා කියන එක නේද? ඔව්. හරි. ඒ දෙකේම උපදිනවා. හරි. ඒකට අනිත් එක අසඤ්ඤ සත්තානං තේසන් තත්ත්ව සංඥා කන්දෝච න නිරුච්ඡති වේදනා කන්දෝච නූපජ්ජති නේද? ඒ කියන්නේ දැන් එතන බලන්න අසඤ්ඤ සත්තානං තේසන් තත්ත්ව සංඥා කන්දෝච න නිරුද්ධති කියනකොට අන්න සම්නිට්ඨානයේ ගැලපෙන බව කිව්වා අපි එතන නේ. ඔව්. ඊට පස්සේ කිව්වා ඒ වගේම ච කියන්නේ ද කියන එකනේ සංඥා ස්කන්ධයේද නිරුද්ධ වේ වේදනා ස්කන්ධයේද නූපදී. නේද? එතකොට සංසයට ගැලපෙන කොටස. ඒක පැහැදිලිද හැමෝටම? පැහැදිලි ජයන්ත මහත්තයා ගොඩක් මේක අමාරු නෑ කියලා හිතනවා නේද? එක එක ගලපනකොට ලේසි. එක තලෙන් තලයට ගලපගෙන යනකොට ලේසි. පල්ලෙහා ඉඳලා බලාගෙන යනකොට. සම්නිට්ඨානේ දැන් පුතුමා කියපු විදිහට සම්නිට්ඨානේ පංචවෝකාරයේ ඉඳලා උඩට බලාගෙන ගිහලා ඒ ටික වෙන් කරගෙන ගලපනකොට අන්න ඒකයි. ඒකම අමාරුවක් නෑ අර. ඒක අමාරුවක් නෑ. මොකද ඔක මතක තියාගෙන කරන්න අමාරුයි. ඔක කොලයක ලියන්නම ඕනේ. මේ සම්නිට්ඨානයට ගැලපෙන කොටස වෙනම කොලයක ලියා ගන්න ඕනේ. පංචවෝකාරයෙන් පටන්ගෙන චතුවෝකාරයට කියන්නේ පංචවෝකාරයෙන් පටන්ගෙන බලන්න උපදින තැනට. දැන් මේ උපාද නිරෝධනේ මේ යන්නේ නේද? ඒතර උපදින දැන් මේ සම්නිට්ඨා මේ ඒක අපිට බලන්න පුළුවන් පංචවෝකාරයේ ස්කන්ධය අනුව උපදිනවද නිරුද්ධ වෙනවද කියලා. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් කවුරු මේකට සම්නිට්ඨානයට ගැලපෙන කොටසක් හිතාගත්ත හැකි. ඊට පස්සේ බලනවා ඒ අයගේ සංසයට ගැලපෙන්නේ කවුද නොගැලපෙන්නේ කවුද කියලා. ඊට පස්සේ නොගැලපෙන අය කලින් කියනවා ගැලපෙන අය පස්සේ කියනවා. මේකට මොන හරි ප්‍රශ්න තියෙනවද? දැන් අපි අර චතුෝකාරං උපජ්ජන්තානං පංචවෝකාරං උපජ්ජන්තානං කියන එක තමයි අර උපජ්ජන්තානං කියන එක සැරයක් ලියුවේ චතුෝකාරං එහෙම දෙක එකට ලියලා දෙකම ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. එකම ලියනවා. චතුෝකාරං පංචවෝකාරං උපජ්ජන්තානං කියන ඇත්තම චතුෝකාරං උපජ්ජන්තානං පංචවෝකාරං උපජ්ජන්තානං. මේ දෙකම එකට ලියන පංචවෝකාරයේද චතුෝකාරයේද උපදින්නා වූ ඕනට. වෙන වෙනම ගන්න පුළුවන්. හොඳයි. තව කාට හරි මොනවා හරි ප්‍රශ්න චන්ද්‍රිකා මහත්මිය කොහොමද තත්ත්වේ? කඩ බලනකොට ප්‍රශ්නයක් නෑ මට දැන්. අපහැදිලි කියලා හිතනවා මට. ඔව් නෑ ඇත්තටම මේක ඇත්ත අමාරු නෑ. මූලික වශයෙන්ම අපි ওই එක එක භූමි වල දැන් අසඤ්ඤ සත්‍යය කිව්වහම අපි හොඳටම දැනගන්න ඕනේ ඒක තමයි ඒකවෝකාරය. එතන ආපහු මේ නාම ධර්ම කිසිවක් හටගන්නේවත් නිරුද්ධ වෙන්නේවත් නැති තැනක් කියලා අපි දැනගන්න ඕනේ. හටගන්න නැත්නම් අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙන්නෙත් නැහැ කියන එක අපි දැනගන්න ඕනේ. ඒ වගේම පංචවෝකාර කියනකොට එතන ස්කන්ධ පහම තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන. එතකොට ඒ නාම ධර්ම සහ රූප ධර්ම පහම උපදින නැති වෙන තැනක් තමයි නිරුද්ධ වෙන තැනක් තමයි උපදින නිරුද්ධ වෙන තැනක් තමයි පංචවෝකාරය. චතුවෝකාරය ගත්තාම නාම ධර්ම පමණක් උපදින නාම ධර්ම පමණක් නිරුද්ධ වෙන තැන. ඒ වගේම එතෙන්දී රූප ධර්ම නිරුද්ධ වෙන්නේත් නැහැ. මොකද රූප ධර්ම නිරුද්ධ වෙන්නේ නැති චතුවෝකාරයේදී රූප ධර්ම හට ගැනීමක් නැති හින්දා. ඒකින්ද රූප ධර්ම හට නොගන්න පුද්ගලයා කියනකොට අපිට එතකොට අරූපේ උපදින කෙනත් ගන්න වෙනවා. අරූපේ චුත වෙන කෙනත් ගන්න වෙනවා. ඒ දෙන්නටම රූප ධර්ම හට ගන්න නැති හින්දා. අන්න ඒ විදිහේ පොඩ්ඩක් හිතන මේක හොඳයි මේ ගොඩක් මනසට හොඳ අභ්‍යාසයක්. ඉතින් එහෙම හිතනකොට අපිට මේක පැහැදිලි කරගන්න පහසු වෙනවා. හොඳයි වෙනත් කාට හරි යම්කිසි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? විජිතා මහත්මිය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වුණාද? ඔව් තේරුණා. හොඳයි. කොහොම හොඳයි. හොඳයි එහෙනම් අපි අද දවසට වැඩසටහන නිමා කරමු. අපිට එතකොට ඊළඟ සතියේ කරන්න තියෙන්නේ මොකද්ද කියලා කාන්තියක් කියන්න පුළුවන්? ඊළඟ සතියේ කරන්න තියෙන්නේ දැන් අපි පච්චුප්පන්න වාරයේ ඉවර කරානේ මේකෙම රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී අනුලෝම පුච්චාවයි පටිලෝම පුච්චාවයි අතීත වාරය
ඊළඟ අනිත් එක අනුලෝම පුච්චාවමයි ප්‍රත්‍යනීක වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී. ඒ විදිහට ඒක කරගෙන ගිහිල්ලා ඉස්සලාම කරන්න එතකොට අපිට පටන් ගන්න වෙන්නේ දැන් පච්චුප්පන්න වාරය මෙතනින් ඉවරයි නේද? අතීත වාරය අතීත වාරය. මේකෙම අතීත වාරය. උපාද නිරෝධෙම අතීත වාරය. උපාද නිරෝධයම අතීත වාරය. ඒ කියන්නේ එක ස්කන්ධයක් උපදිනවා අනිත් ස්කන්ධය නිරුද්ධ වෙනවා. ඉපදුනා අතීතනේ. එක ස්කන්ධයක් ඉපදුනා නම් අනිත් ස්කන්ධේ නිරුද්ධ වුණාද කියලා තමයි අහන්නේ. අතීතේ. අතීතේ එකම අතීතේ. එකම අතීතේ. හරි. එතකොට අපි ඒක පොඩ්ඩක් පුළුවන් නම් බලාගෙනත් එන්න අපි ඒක බැලුවත් වැඩිය දැන් බලලා තනිය බැලුවන එක හොඳයි මම බලනවා. ඒ වුණාට දැන් අර මල්ලි එකින් ඒක කඩ අහනකොට යන හිතට යන ගතිය තනියම අරක නිකන් තනියම හිතලා කියවලා තේරුම් ගත්තට වැඩිය දැන් මල්ලි පදෙන් පදේ කඩ අහනවානේ එතකොට අර ගොඩක් හිතට ඒක කාවදිනවා. ඔව් ඒක තමයි අනිත් එක අතන පොත බලනකොට පොතේ උත්තරේ තියෙන හින්දා වැඩි අර හිතන ගතියත් පොඩ්ඩක් අඩු වෙන්නත් තියෙනවා. අඩු වෙනවා. දැන් මෙතන උත්තරේ බලන්නේ නැතුව දැන් මල්ලි පදෙන් පදේ අහනවානේ එතකොට අර ගොඩක් හිතට කාවැදෙනවා. මේ හැබැයි මං හිතන්නේ මේ පච්චුප්පන්න වාරය ටිකක් ලේසි දැන් අර චක්‍ර බඳින එකට වැඩිය අතීත අනාගත එහෙම යනවට වැඩිය කියලා මට හිතුණා. ධර්මක පහසුවක් තියෙනවා. ධර්මක පහසුවක් තියෙනවා. හැබැයි මේකෙන් පටන් ගත්තාම අනිත් ටිකට අපිට හිමින් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරිම ඉන්ට්‍රෙස්ටිං මේක. ඔව් ඒක තමයි. හොඳයි මේක බොහොම මනස අවදි කරන ප්‍රඥා ගෝචර කොටසක් තමයි මේ යමකේ කියලා සම්පූර්ණයෙන්ම තියෙන්නේ. හොඳයි එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. නැවත වරක් අපි බදාදා හමු වෙන්න බලාපොරොත්තු වෙමු. හොඳයි අපි දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම ත්වන් සරණයි. තෙරුවන් සරණයි. අප සැම රැස් කරගත් කුසල් අපි කෘතවේදීව ජයන්ත මහත්මයාට අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලෙනුත් ඔබතුමාගේ මේ අතිගාම්භීර අභිධර්ම දේශනාවේ කුසල් බලෙනුත් අතීත සංසාරයේ සිට රැස් කරගෙන එන සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. මේ ආකාරයට බොහෝ කාලයක් බොහෝ දෙනෙකුට ධර්ම දානමය දෙමින් ශාසනයට කරන සේවය තවදුරටත් අකණ්ඩව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය ප්‍රඥාව දිනෙන් දිනම වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුවපහසු වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සසර සැරිසරනතුරු උතුම් ගති ගුණ ඇති කල්යාණ මිත්‍ර මිත්‍රයන් සේවනය කරමින් නිර්මල සද්ධර්ම රත්නය ශ්‍රවණය කරමින් සසර ගමන නිමා කරගන්න හේතු වේවා වාසනාව වේවා. ඔබතුමාගේ ධර්ම ඉගෙනගත් ගුරුවරුන්ටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරුතුමන්ටත් දෙමව්පියන්ටත් පවුලේ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් නෝනා මහත්මිය ඇතුළු දරුවන්ටත් නොඑක උපකාර කරන කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් අපි ඊටාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ සියලු පින් බලෙන් මේ සුජීවත් වෙන්න සෑම දෙනා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝසපත් ඥාතියෝ සුගතියෙන් සුගතියටමපත් වෙත්වා සෑම සියලුම දෙනා උතුම් වූ චතුරාර්ය සත්‍ය සුපහසුවෙන් අවබෝධ කරත්වා. ඒ වගේම අපට මේ ධම්මගේ යන්න මුල ඉඳලම උදව් කරපු දලුවත් මහත්මයා බ්‍රෝණ මහත්මයා ඇතුළු සියලුම කලන මිත්‍ර මිත්‍රයන්ටත් පටිගත කිරීම වලින් මේවා සංරක්ෂණය කරන ලක්ෂ්මී මහත්මිය ඇතුළු සියලු කලන මිත්‍ර මිත්‍රයන්ටත් ගුරුතුමන්ටත් අපි ඊටාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. සහභාගී වුණු ඔබ සැමත් ඇතුළුව ඔබ අප සෑම සියලුම දෙනාටත් ඒ ගුරුතුමන් ඇතුළු කලන මිතුරන්ටත් මිතුරියන්ටත්
මේ ආකාරයට මේ සියලු කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබන්නට හේතු වේවා වාසනාව වේවා පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා සසර සැරිසරනතුරු පින්දහම් කරගන්නට පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා ගන්නට පුළුවන් සුගති භූමියල උපදෙමින් කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් සුව පහසුවෙන් නිවන් මාර්ග සම්පූර්ණ කරගන්නට හේතු වේවා වාසනාව වේවා. ත්වන් සරණයි. සාදු සාදු. ඇත්තටම අපි මේ මංගල මහත්මයාගෙන් සෑහෙන ධර්ම කරුණු ඉගෙන ගන්නවා මේ ධම්මසංගණි ප්‍රකරණෙමුත් අනිත් ධර්ම කොටසුත් ඔබතුමාට මේ පින අපි අනුමෝදන් කරනවා මංගල මහත්මයා තෙරුවන් සරණයි. ඇත්තටම ඉස්සේ මේකයි කල්යාණ මිත්‍ර මිත්‍රයන් ගුරු උතුමන් වශයෙන් ඔබතුමත් ඉන්නවනේ අපිට. ඒක තමයි. ඉතාම කෘතවේදී වෙනවා අපි මේ දේශනා අහනවා මහත්මයා. ඒ සියලු ආනිසංස ඔබතුමාටත් ලැබේවා. මමත් හරි සතුටු වෙනවා මෙතන ඉන්න ඔඩියන්ස් එක ගැන. මොකද අපි ඉගෙන ගන්න කාලෙත් එක්ක බලපුවාම මේ ඔඩියන්ස් එක හරිම වාසනාවන්තයි. ඒක නොකියාම බෑ. එහෙම විස්තර කරන මේ පන්තියක් එහෙම නැත්නම් විස්තර කරන සාකච්ඡා වාරයක් මට හමු වෙලා නැහැ. ඒකත් විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. පෙරුවන් සරණයි. ඔව් ඇත්තටම මංගල මහත්තයා සංසාරේ ධර්ම දානීය දීපු පිරිසක් ඉන්නේ කියලා මටත් හිතෙනවා. ඇත්තටම මංගල මහත්මයාගේ දේශනත් ඒ වගේමයි අපිටත් ඒව හරි ප්‍රයෝජනයි සර්. අපි අහන්න තාම ගෞරවයෙන් ඒවා අහනවා. ඇත්තටම ධම්මසංගණී ප්‍රකරණේ නම් මම බොහෝ දේශනා දැන් සම්පූර්ණ කරගෙන එනවා. ඒ වෙලාවට සහභාගී වෙන්න බෑ තව පන්ති තියෙන නිසා. නමුත් පසුව අහනවා මහත්මයා. බොහෝම පිං අප්‍රමාණ කෘතවේදීව පිං දෙනවා. තමයි සාදු සාදු පෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.